හොඳයි දුවේ පුතේ. අපි දුවල පුතාලත් එක්ක සම්බන්ධ වෙන්නේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදී 2019 රචනා ප්‍රශ්න පත්‍රයත් එක්ක පුතේ. නව නිර්දේශ යටතේ පැවැත්වුණු පළවන විභාගයේ පුතේ 2019 දුවල පුතාලා දන්නවා 2017 විෂය නිර්දේශයේ යාවත් කාලන උනා. ඊට පස්සේ 2017 උසස් පෙළට ආපු දුවල පුතාලා 2019 අවුරුදු දෙකක් ඉගෙන 2019 තමයි පළමුවන විභාගයට පෙනී සිටියේ. ඉතින් නව නිර්දේශ යටතේ තිබුණු පළවෙනි විභාගයේ ප්‍රශ්න පත්‍රයේ රචනා ප්‍රශ්න පත්‍රයේ B කොටස රචනා ප්‍රශ්න පත්‍රයේ දෙවනි ප්‍රශ්නයත් එක්ක අපි සම්බන්ධ වෙලා ඉන්නේ දරුවනේ. ඒ කියන්නේ ගත්තාම විවෘත ප්‍රශ්න 4 ඉවරනහම රචනා ප්‍රශ්න පත්‍රයේ B කොටස පටන් ගන්නේ 5 වෙනි ප්‍රශ්නය කියලා. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ අපි සාර්ථකව සාකච්ඡා කරලා අවසන් දෝල පුතාලත් එක්ක. ඊළඟට දෙවනි ප්‍රශ්නේ නැත්නම් 6 වෙනි රචනා ප්‍රශ්නය ප්‍රධාන කොටස් තුනකින් සමන්විතයි පුතේ. A කොටස, B කොටස සහ C කොටස කියලා. ඉතින් අපි දැන් බලාපොරොත්තු වෙන දෝල පුතාලත් එක්ක මේ 2019 නව නිර්දේශයේ රචනා ප්‍රශ්න පත්‍රයේ B කොටස රචනා ප්‍රශ්න පත්‍රයේ දෙවනි ප්‍රශ්නය නැත්නම් 6 වෙනි ප්‍රශ්නයත් එක්කයි අපි දුවල පුතාලත් එක්ක දැන් සම්බන්ධ වෙලා ඉන්නේ. හොඳයි බලමු. අපි කෙලින්ම ප්‍රශ්නෙට යනවා පුතේ A කොටස. A කොටස පුතේ වෙළඳපොළ සඳහා සූදානම් කරන තවාන් පැළවල පැවතිය යුතු තත්ත්ව සම්මත විස්තර කරන්න. දැන් තවානක් කියපුවහම පුතේ ඉතින් අපි ඔබේ ඔළුවට නොයෙකුත් දේවල් එනවා. දැන් පැල තවානකට. දැන් තවානක් කියපු ගමන් තවාන් පාත්ති දුවල පුතාලට මතක් වෙන්නේ නැත්තේ. දැන් ඔබ ගෙදර මේ සහෝදර සහෝදරියොත් එක්ක එකතු වෙලා දෙමාපියොත් එක්ක ඕන තරම් මේ මල් පාත්ති දාලා ඇති පුතේ. තවානක් දාලා ඇති. ලුණු තවානක් දාලා ඇති. පුතේ මිරිස් පැල තවානක් දාලා ඇති. බටු පැල තවානක් ඔබ දාලා ඇති අනිවාර්යයෙන්ම පුතේ. ඉතින් මල් පැල තවානක් දාලා ඒකෙන් පැල ගලවලා අරගෙන වෙනම හිටවල ඇති පුතේ ඔබ. ඉතින් ඒවට අපි කියනවා අර තවානක්. ඉතින් මෙතන පැල තවානක් කියපුවාම ඊට වඩා වෙනස් පුතේ. ඔබ පැල මිලදී ගන්න ගිහිල්ලා ඇති නර්සරි එකකට. පැල තවානකට. ඔබ වාහනයක යන ගමන් නැත්නම් ඔබ පොදු ප්‍රවාහන සේවයක යන ගමන් කෝච්චියක හරි බස් එකක හරි යනකොට ඔබ දැකලා ඇති දරුවනේ විශාල පැල තවාන් තියෙනවා දැකලා ඇති. ඉතින් පුතේ අපි පැල තවානක් කියලා කියනවා පුතේ මේ පැල ස්ථීරවම වගා ශේෂ්ත්‍රයේ සිටවන තෙක් පැල රැක බලා ගන්නා වගේම ශාක ප්‍රචාරණය සඳහා කටයුතු සිදු කරන ස්ථානයක් තමයි පුතේ අපි තවානක් කියලා කියන්නේ. මොකද්ද දුවේ පුතේ අපි සරලවම තවානක් කියලා කියන්නේ? නර්සරි එකක් කියන්නේ නේද? දැන් පොඩි ළමයි බලා ගන්න තැනකට අපි කියනවා නර්සරි එකක් කියලා. පොඩි ළමයිගේ පොඩි ඒගොල්ලන්ගේ පොඩි වැඩ කරන තැනකට පොඩි ක්‍රීඩා වැඩ නේද? පොඩි ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් කරන තැනකට අපි කියනවා නර්සරි එකක් කියලා. එතන පොඩි ළමයි ඉන්නේ. ඉතින් මේ පැල ගත්තාම කුඩා ළමයි වගේ තමයි දරුවනේ. අපි ඒවට නිවැරදිව ජල සම්පාදනය කරන්න ඕනේ, පොහොර යොදන්න ඕනේ, රැක බලා ගන්න ඕනේ පුතේ. ඉතින් බාහිර පරිසර තත්ත්ව වලින් ආරක්ෂා කර ගන්න ඕනේ. ඉතින් පුතේ මේ භෝග පැල ශාක අපි ස්ථීරවම භෝග වගා කරන වගා ශේෂ්ත්‍රී වගා භූමියේ ඉඩම ස්ථීරවම වගා කරන තෙක් පුතේ මේ පැල රැක බලා ගන්නා සහ ශාක ප්‍රචාරණය සඳහා කටයුතු සිදු කරන ස්ථානයක් තමයි දුවේ පුතේ තවානක් කියලා කියන්නේ අපි. පැල තවානක් කියලා කියන්නේ. ඉතින් ඔබ දැකලා ඇති ඔබ බද්ද පැල මිලදී ගන්න ගිහිල්ලා ඇති අඹ පැලයක් මිලදී ගන්න. කිලෝ පෙර පැලයක් මිලදී ගන්න, දූරියෙන් පැලයක් මිලදී ගන්න, කාමරංග පැලයක් මිලදී ගන්න නේද පුතේ ඔබ ගිහිල්ලා ඇති. බද්ද පැල, පුතේ පටක රෝපිත පැල, කෙසෙල් පැල, ඕකිඩ් ඇම්තූරියම් වගේ විසිතුරු මල් හැදෙන පැල, විසිතුරු පත්‍රික ශාක, අතු බැඳලා බද්ද කරලා පටක රෝපණය මගින් ලබාගත් පැල, අතු කැබලි, දඬු කැබලි, මුල් කැබලි, පත්‍ර මගින් ප්‍රචාරණය කරගෙන තියෙන පැල පුතේ ඔබ ඕන තරම් දැකලා ඇති. ඒවා පොලිතින් බෑග් වල දාලා තියෙනවා, බඳුන් වල දාලා අලවි කරන්න තියෙනවා. ඔබ මේ පැල අලවි කරන තැනක් පුතේ තවානක් දැකලා ඇති. ඉතින් විශාල පරිමාණයෙන් මේ ව්‍යාපාරයක් විදිහට මහා පරිමාණයෙන් කරනකොට මේ තවාන් වල පුතේ විශේෂයෙන්ම විද්‍යාගාරයක් තියෙනවා, පටකරෝපිත විද්‍යාගාරයක්, කාර්යාලයක්, පුතේ ගබඩාවක්, වාහන නවත්තන අංගනයක්, ගරාජ් එකක්, මේ ජල සම්පාදන කටයුතු කරන්න ඒවා විදිහට සලසම් කරගත්ත තැන්. ඒ වගේම මේ විශේෂයෙන්ම අලවිය සඳහා පැල සකස් කරන තැනක්, පැල සූදානම් කරන තැනක්. මෙන්න මේ දේවල් රාශියකින් සමන්විත විශාල පැල තවානක් ඔබ ජීවිතේ අනිවාර්යෙන් දැකලා ඇති පුතේ. ඉතින් විශේෂයෙන්ම ඔබ පැල දෙමාපියොත් එක්ක පැල මිලදී ගන්න ගිහිල්ලා ඇති. ඔබ ප්‍රදර්ශන වලට එක්සිබිෂන් වලට ගියපුවාම පුතේ මේ වගේ ඒවා දැකලා ඇති පැල තවාන්. ගොඩාක් තැන් වලින් ඇවිල්ලා කරනවා. ඉතින් මේ තැන් වල පුතේ විශේෂයෙන්ම මේ පැල ශේෂ්ත්‍රයේ වගා කරන තෙක් පැල රැකබලා ගන්නවා වගේම මේ ශාක ප්‍රචාරණයට අවශ්‍ය කටයුතු සිදු කරන තැනක් විදිහට අපිට තවානක් හඳුන්වන්න පුළුවන් පුතේ. ඉතින් තවානක් කිව්ව මම හිතනවා ඔබට දල අවබෝධයක් දල අදහසක් සරලවම මේ පිළිබඳව ලැබෙන්න ඇති. මොකද්ද නර්සරි එකක් කියන්නේ? පැල තවානක් කියන්නේ. ඉතින් අපි අර
පාත්ති ගැන කතා කරනවත් පුතේ අපි දන්නවා නොරිඩෝකෝ තවාන් ඩ්‍රැපොක් තවාන් උස් තවාන් ගිල්ලූ තවාන් කියලා අපි එක එක භූමිය අණුව නේද පුතේ වැලි මේ නේද පුතේ ප්‍රදේශ වැසි සහිත ප්‍රදේශ වලට ඒක වගේ වියලි කලාපයට සුදුසු නේද පුතේ මැටි සහිත අධික පසකට සුදුසු එකක් වැලි අධික පසකට සුදුසු පාත්ති වර්ග ගැන අපිව දන්නවා. ඉතින් සමහර ගොවි මහත්තුරු මේ වී වගා කරනකොට මේ වී වපුරනවා කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවා. බිම් සකස් කරලා කුඹුර සීසෑ මේ කටයුතු කරලා සකස් කරලා මේ ඉහිනවා වී වපිරීම සිදු කරනවා. සමහර අය මේ කුඹුරෙම යම්කිසි ස්ථානයක ලියද්දක ලියදු කොටසක මේ තවාන් දානවා පුතේ. වී බීජ තවාන් දාලා පැල ගොයම් පැල ලබා ගන්නවා. තවන් බීජ තවානක් දාලා පැල ලබාගෙන මේ ගොයම් පැල තමයි සිටුවීම කරන්නේ පුතේ. ඊට පස්සේ එහෙමත් කරනවා. ඉතින් ඒ විදිහට අපිට මේ වගා ශාස්ත්‍රයේ භෝග වගා කරන තෙක් වගා ශාස්ත්‍රයේ භෝග සංස්ථාපනය කරන තෙක් මේවා රැක බලා ගැනීම සඳහා සූදානම් කරලා තියෙන ස්ථානයක් තමයි පුතේ පැල තවානක් කියලා කියන්නේ. හොඳයි පුතේ අපි දැන් ප්‍රශ්නෙට යමු. මම හිතන්නේ ඔබට මේ තවානක් කියන එක සම්බන්ධයෙන් වෙළඳපොළ සඳහා මේ සූදානම් කරන තවාන් පැලවල පැවතිය යුතු තත්ත්ව සම්මත විස්තර කරන්න කියලා තියෙනවා. තවාන් පැල කියන ඔබට අවබෝධයක් එන්නේ නැති පුතේ. මම හිතන්නේ පුළුල් අවබෝධයක් එන ආකාරයෙන් අපි මේ සාකච්ඡාව පැවැත්වුවා දුල පුතාලත් එක්ක කතා කරා. හොඳයි දිය පුතේ අපි යමු ප්‍රශ්නෙට. ඒ කොටසෙන් අහනවා පුතේ වෙළඳපොළ සඳහා මාකට් එකට පුතේ වෙළඳපොළ සඳහා සූදානම් කරන තවාන් පැලවල පුතේ පැවතිය යුතු තත්ත්ව සම්මත විස්තර කරන්න. දැන් මෙහෙම අපි දැන් වෙළඳපොළ සඳහා සූදානම් කරනවා කියනකොට පුතේ විශේෂයෙන්ම මේ වාණිජ වගාවන් සඳහා මේ පැල ලබා දෙන පැල තවන් තියලා විශේෂයෙන්ම අපි දන්නවා මේ වාණිජ වගාවකදී පුතේ අපිට ඒකාකාරී පැල විශාල සංඛ්‍යාවක් අවශ්‍ය වෙනවා. දැන් විශේෂයෙන්ම අපි පැල ගන්නකොට බද්ධ පැල වෙන්න පුළුවන් පුතේ පටක රෝපිත පැල වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් පටක රෝපණේ තවත් එක් අවස්ථාවක් තමයි පුතේ මේ ශුද්‍ර ප්‍රචාරණය මයික්‍රෝ ප්‍රොපගේෂන්. ඉතින් අපි දන්නවා විශේෂයෙන්ම ශුද්‍ර ප්‍රචාරණයේදී වෛරස් වලින් තොර වෛරස් ප්‍රතිරෝධී ශාක ලබා ගන්න පුළුවන්. මව් ශාකයට සර්වසාම ශාක විශාල සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන් පුතේ ඒකාකාරී වගාවක් ලබා ගන්න. ඉතින් වාණිජ වගාවකදී අපිට මේ බීජ මගින් පැල ලබාගෙන මේ සඳහා වැඩි කාලයක් බලාගෙන ඉන්න බෑ. අපිට කෙටි කාලයකදී මේ මව් ශාකයට සර්වසම ශාක දුහිතෘ ශාක පරම්පරාවක් ඉක්මනින් ලබා ගන්න අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම මේ පැල ඔක්කොම එක වගේ නම් අපිට කෝකද තෝරගන්න කියලා හිතනවා නේද පුතේ? ඔක්කොම පැල එක වගේ. දැන් කෙසෙල් වගාවෙද කෙසෙල් පැල ඔක්කොම පැල එක වගේ. එකම කාලයකදී මේ වගේ අස්වනු බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට පුතේ එහෙනම් වාණිජ වගාවක් සඳහා පුතේ මේ පැල සූදානම් කරනකොට විශේෂයෙන්ම පටක රෝපිත පැලවල නැත්නම් ශුද්ධ ප්‍රචාරණය මගින් ලබා ගන්න පැල සඳහා වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. මොකද පුතේ ඒකාකාරී වගාවක් ලබා ගන්න පුළුවන් පුතේ. ඒ වගේම වෛරස් ප්‍රතිරෝධී ශාක ලබා ගන්න පුළුවන්. ඒකට හේතුවක් තමයි පුතේ මේ ශුද්ධ ප්‍රචාරණය සඳහා පුතේ විභාජක පටකයි යොදාගන්නේ. අග්‍රස්ත විභාජක සහ මූලාග්‍ර විභාජක. මෙන්න මේ විභාජක පටක යොදා ගැනීම නිසා තමයි පුතේ අපිට ශුද්ධ ප්‍රචාරණයේදී වෛරස් වලට ප්‍රතිරෝධී ශාක ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙනම් පුතේ පටක රෝපණයේම අවස්ථාවක් තමයි ශුද්ධ ප්‍රචාරණය කියන්නේ. පටක රෝපණයේම භාවිතයක් තමයි ශුද්ධ ප්‍රචාරණය කියන්නේ පුතේ. අපිට ඒකාකාරී පැල කෙටි කාලයකින් විශාල සංඛ්‍යාවක් ලබා ගැනීම සඳහා ශුද්ධ ප්‍රචාරණය භාවිත කරන්න පුළුවන්. එහෙනම් මේ වගේ පැල තවාන වල විශාල පරිමාණයේ පැල තවාන වල පටක රෝපිත විද්‍යාගාර පවා පවතිනවා පුතේ. බොහෝ YouTube දැකලත් ඇති මේ දේවල්. එහෙනම් අපි දැන් කතා කරන්න යන්නේ ප්‍රශ්නේ පුතේ ප්‍රශ්න අංක 6 නැත්නම් පළවෙනි දෙවෙනි ප්‍රශ්නේ ඒ කොටස වෙළඳපොළ සඳහා සූදානම් කරන තවාන් පැලවල මොනවද පුතේ? වෙළඳපොළ සඳහා සූදානම් කරන තවාන් පැලවල පැවතිය යුතු තත්ත්ව සම්මත විස්තර කරන්න අන්න බලන්න. රයිට්. අපි යමු පිළිතුරට. හැඳින්වීමට ලකුණු 20ක් හම් වෙනවා පුතේ එකේ. ඒ වගේම තත්ත්ව සම්මත 5ක් නම් කිරීමට එක තත්ත්ව සම්මතයක් නම් කරනවට ලකුණු 6 බැගින් 6 වරක් 5 ලකුණු 30ක් හම් වෙනවා පුතේ. ඒ ලකුණු අපි එකතු කරගන්න පුළුවන් මේ ආකාර නියමිත මේක බලාගත්තාම තත්ත්ව සම්මත 5 විස්තර කරනවාට පුතේ එක ක්‍රමයක් තත්ත්ව සම්මතයක් විස්තර කරනවාට ලකුණු 10 බැගින් 10 වාරයක් 5 ලකුණු 50යි 20යි 30යි 50යි සම්පූර්ණ ලකුණු 100ක් පුතේ එක් කොටසකට ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ සමායන බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රධාන මේ රචනා ප්‍රශ්න පත්‍රයේ පුතේ මේ අපි කතා කරන්නේ රචනා ප්‍රශ්න පත්‍රයේ එක් රචනා ප්‍රශ්නයකට A කොටස B කොටස C කොටස කියලා කොටස් තුනක් තියෙනවා. ඒකෙන් මේ A කොටසයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ දුවල පුතාලත් එක්ක. රයිට් පුතේ අපි බලමු. හැඳින්වීම බලමු පුතේ. අපි බලමු පුතේ ශාස්ත්‍රය තුල බලන්න පුතේ. ශාස්ත්‍රය තුල සංස්ථාපනය කිරීමට පෙර සුදුසු වයසක් දක්වා තවානක් තුල ඇති දැඩි කළ ශාක
තවාන් පැල ලෙස හඳුන්වනවා. අපි තවාන් පැලයි පුතේ මෙතන හඳුන්වන්නේ මොනවද තවාන් පැල කියලා කියන්නේ පුතේ? බලන්න ආයේ. ශේස්ත්‍රය තුල නැත්තම් ඉඩම තුල වගා කරන භෝග නැත්තම් පැල වගා කරන භූමිය ඉඩම ඒක තමයි ශේස්ත්‍රය කියන්නේ බය වෙන්න එපා වචනේට. ෆීල්ඩ් එක ඉඩම භෝග නැත්තම් පැල වගා කරන ස්ථීරවම සිටවන ස්ථානය අපි ශේස්ත්‍රය කියන්නේ. ශේස්ත්‍රය තුල සංස්ථාපනය කිරීමට පෙර හිටවීමට පෙර සිටවන්න කලින් සුදුසු වයසක් දක්වා අන්න નિયમિત සුදුසු වයසක් දක්වා හරිද තවානක් තුල අන්න බලන්න නර්සරි එකක් තුල තවානක් තුල කොහෙද තවානක් තුල ඇති දැඩි කළ ශාක තමයි පුතේ තවාන් පැල විදියට හඳුන්වන්නේ. එනම් බලන්න මේකේ මොකද්ද විස්තර ටික ශේස්ත්‍රය තුල සංස්ථාපනය කිරීමට පෙර මොනවද පුතේ විස්තර ටික? right නේද? ශේස්ත්‍රය තුල නේද පුතේ? right ශේස්ත්‍රය තුල සංස්ථාපනය කිරීමට පෙර right ඊළඟට සුදුසු වයසක් දක්වා සුදුසු වයසක් දක්වා තවාන් තුල ඇති දැඩි කළ පැල සුදුසු වයසක් දක්වා කොහෙද තවාන් තුල ඇති දැඩි කළ පැල මෙන්න මේ කරුණු ටික අන්තර්ගත වෙන්න ඕනේ ශේස්ත්‍රය තුල සංස්ථාපනයට පෙර සුදුසු වයසක් දක්වා කොහෙද තවාන් තුල ඇති දැඩි කළ පැල තමයි පුතේ සුදුසු වයසක් දක්වා තවාන් තුල ඇති දැඩි කළ පැල නැත්තම් ශාක තමා පුතේ තවාන් පැල කියලා කියන්නේ. තවාන් පැල කියලා අපි හඳුන්වන්නේ. නේද පුතේ පැහැදිලි රයිට් හරි අපි යන් ඉදිරියට. එහෙනම් තවාන් පැල වල තිබිය යුතු සම්මත තත්ත්ව ගැනයි පුතේ අපි කතා කරන්න යන්නේ. එකක් ශේස්ත්‍රයේ සිටවීමට සුදුසු වන පරිදි පැල දැඩි කිරීමට ලක් කරන්න ඕනේ පුතේ. ඒ කියන්නේ පුතේ ශේස්ත්‍රී හිටවන්න පෙර මේ පැල දැඩි කිරීමකට හුරු කිරීමකට ලක් කරන්න ඕනේ පුතේ. අපි ශේස්ත්‍රී හිටවන්න ආසන්න වෙනකොට ජලය දැමීම නතර කරනවා පුතේ. ජලය දැරීම නතර කරනවා. සූර්යාලෝකයට නිරාවරණය කරනවා ක්‍රමානුකූලව. රයිට් ඉතින් මේ පැල තවානක් තුල අපි දන්නවා සුළඟින් ආරක්ෂා කරගෙන වර්ෂාවෙන් ආරක්ෂා කරගන්නවා. ඒ වගේම පුතේ හිරු එළියෙන් ආරක්ෂා කරගෙන මේ පැල නර්සරි එකක් කියන්නේ ඒකයි පොඩි ළමයිට අපි කරන්නේ පුතේ. පොඩි ළමයිට ට්‍රීට් කරන්නේ බලාගන්නේ අන්න ඒ වගේ තමයි මේ පැල නිවැරදිව පුතේ නිවැරදි ආකාරයට ජලය යොදලා පෝර යොදලා පුතේ බාහිර බලපෑම් වලින් පුතේ අහානි වලින් ආරක්ෂා කරගෙන රැකගෙන මේ පැල තවානක් තුල තවාන් පැල විදිහට සකස් කරගෙන තියෙන. ඉතින් මේවා පුතේ අපි වෙළඳ පොළට යවන්න කලින් නේද පුතේ මේ වාණිජව මේ සඳහා සකස් කර ගැනීමේදී කොහොමද වාණිජ පැල නිෂ්පාදනයේදී මේ පවත්ව ගන්න ඕන තත්ත්ව මොනවද කියන එකයි පුතේ කතා කරන්නේ. එහෙනම් ඉස්සෙල්ලාම පුතේ අපි මේ තවාන් පැලවල තිබිය යුතු තත්ත්ව සම්මත විදියට පුතේ මේගොල්ලෝ ශේෂ්ත්‍රයේ සිටුවීමට සුදුසු වන පරිදි දැඩි කිරීමකට ලක් කරන්න ඕනේ පුතේ. පටක රෝපිත පැල අපි දැඩි කිරීමකට ලක් කරේ පුතේ. පැල බාහිර පරිසරයට හුරු කිරීම කරේ මතකද? මෙතෙක් කල නාලස්ත පරිසරයක හැදිච්ච පැල අපි බොහෝම ප්‍රවේශමෙන් ඉවතට අරගෙන අර ඒගාර මාධ්‍යයේ ඉවත් වනතුරු සෙල්සියස් අංශක 45 පමණ මද උණුසුම් ජලයෙන් හෝදලා මතකද පුතේ? අර ජීවාණු හරණය කරන ලද මාධ්‍ය සහිත බඳුන් වල මේ පැල හිටවගත්තේ පුතේ. ඊට පස්සේ මතකද අපි සති දෙකක් සති 4ක් සති 8ක් වගේ කාලයක් තිස්සේ මතකද පුතේ අපි මේවා 100% ආර්ද්‍රතාවය ලබා දීලා ඔබට මතකද පුතේ 50ක් සෙවණ ලබා දීලා නෙට් හවුස් එකක් ඇතුලේ මේවා තියලා ක්‍රමානුකූලවනේ බාහිර පරිසරයට හුරු කරේපිට ඊට පස්සේනේ පැල වෙන වෙනම ඒ ජීවාණු හරණය කරන ලද බඳුන් තුල වගා අපි ඒවා පැල කරගත්තේ.
ඉතින් ඒ වගේ පුතේ මේ තවාන් තුළ සකස් කරන පැලත් පුතේ විශේෂයෙන්ම පුතේ ඒවා මතක තියාගන්න ශේෂ්ත්‍රයේ සිටුවීමට සුදුසු වන පරිදි දැඩි කිරීමකට පැල ලක් කරන්න ඕනි පුතේ. බලමු මෙතනදී මෙන්න මේ කටයුතු ටික මොනවද බලමු පුතේ. තවාණෙන් තබා ගන්නා අවසාන කාල පරාසය තුල දැන් මේවා ශේෂ්ත්‍රයේ හිටවන්න සුදුසු තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. ඒකයි කියන්නේ තවාණේ තබා ගන්නා අවසාන කාල පරාසය තුල කියන්නේ දැන් මේගොල්ලෝ වගා ශේෂ්ත්‍රයක වගා බිමක ඉඩමක සිටුවන්න පැල කරන්න සංස්ථාපනය කරන්න සුදුසු තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. එහෙනම් ඒකයි කියන්නේ තවාණේ තබා ගන්නා අවසාන කාල පරාසය තුල පැල හොඳින් පරිසර තත්ත්වවලට හුරු කිරීම සඳහා පුතේ අපි ජල සම්පාදනය අඩු කරනවා. ශේෂ්ත්‍රයේදී මෙයාට නිතරම ජලය හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. කාලාන්තරයක් ජල සම්පාදනය කරන කාලයක් තියෙනවා. ඒ කාලයේදී තමයි ජලය ලැබෙන්නේ. ඒක නිසා පුතේ මෙයා අපි තවාණේ තියාගන්න අවසන් කාල පරාසය තුල පුතේ පැල හොඳින් පරිසර තත්ත්වවලට හුරු කිරීම සඳහා පුතේ ජල සම්පාදනය අඩු කරනවා. වතුර දාන එක අඩු කරනවා. එයා හිරු එළියට නිරාවරණය වන කාලය වැඩි කරනවා. මොකද ශේෂ්ත්‍රයේදී බාහිර පරිසරයේදී මෙයා හිරු එළියට නිරාවරණය වෙලානේ පුතේ ඉන්නේ. එහෙනම් මෙයා අපි තවාණේ තියාගෙන අවසන් කාල පරාසය කියන්නේ ශේෂ්ත්‍රයේ හිටවන්න කිට්ටු කාලය. එහෙනම් ඒ කාලේ වෙනකොට පුතේ එයාට කරන ජල සම්පාදනය ක්‍රමානුකූලව ජල සම්පාදනයේ නතර අඩු කරනවා. හිරු එළියට මෙයා නිරාවරණය කරලා තියෙන කාලය මොකද කරන්නේ පුතේ වැඩි කරනවා. මෙයාට සපේන සෙවන අඩු කිරීම ආදී කාර්යයන් සිදු කිරීමයි පුතේ මේකෙදි වැදගත් වෙන්නේ. විශේෂයෙන්ම ශේෂ්ත්‍රයේ සිටුවීමට සුදුසු වන පරිදි දැඩි කිරීමකට ලක් කරනවා කියන්නේ ඒකයි පුතේ. රයිට්. පළවෙනි එක තවාන් පැලවල තිබිය යුතු තත්තු සම්මත. රයිට්. එහෙනම් ශේෂ්ත්‍රයේ සිටුවීමට සුදුසු වන පරිදි දැඩි කිරීමකට ලක් කරන්න ඕනේ පුතේ. තවාණේ තබා ගන්නා අවසාන කාල පරාසය තුල පැල හොඳින් පරිසර තත්ත්වවලට හුරු කිරීම සඳහා ජල සම්පාදනය අඩු කරන්න ඕනේ. හිරු එළියට නිරාවරණය වෙන කාලය වැඩි කරන්න ඕනේ පුතේ. ඒ වගේම සෙවන අඩු කිරීම වගේ කාර්යයන් සිදු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා දරුවනි. හොඳයි. දෙවෙනි සම්මතයට යනවා. පලිබෝධ හානි වලින් තොර වෙන්න ඕනි පුතේ මේ පැල. මොකද පාරිභෝගික ඉල්ලුම ඉහළ නැංවීම සඳහා වගේම නිරෝගී පැල පවත්වා ගැනීමට නම් වෙළඳපොළ වෙතට ඉදිරිපත් කරන මේ තවාන් පැල කෘමි හානි මෙන්ම රෝග වලින්ද තොර වෙන්න ඕනේ. එතකොට තමයි ඉල්ලුම වැඩි වෙලා හොඳ මිලක් ලබා ගන්න පුළුවන් වෙන්නේ තවාන් පැලවලට. බලන්න පලිබෝධ හානි වලින් තොර වෙන්න ඕනි පුතේ. ඒ කියන්නේ පාරිභෝගික ඉල්ලුම ඉහළ නැංවීම සඳහා වැඩි පාරිභෝගික ඉල්ලුමක් තියෙන පුතේ පලිබෝධ හා රෝග වලින් තොර පැලවලට. රෝග පාත්‍රී පැලයක් පත්‍රයක හරි මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් අපි ගන්නෑ පුතේ. අපි දැක්කොත් රෝගයකට පාත්‍ර වෙලා තියෙනවා දිලීර රෝගයක්, වෛරස් රෝගයක්. අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් ලක්ෂණ දැක්කොත් අපි මිලදී ගන්න නැහැ පුතේ. අපි ගන්නේ නිරෝගී පැල. පලිබෝධ හානි වලින් තොර නිරෝගී පැල සඳහා තමයි පුතේ වැඩි ඉල්ලුමක් තියෙන්නේ. ඒ වගේම නිෂ්පාදකයාට වැඩි මිලක් ලබා ගන්න පුළුවන් වෙන්නේ වෙළඳපොළ තුල මේ විදිහේ ගුණාත්මක උසස් තත්ත්වයෙන් යුත් පලිබෝධ වලට හානි වලින් තොර නිරෝගී පැල සඳහා පමණයි දුවේ පුතේ. එහෙනම් දරුවනේ මතක තියාගන්න පලිබෝධ හානි වලින් තොරවීම කියන එක යටතේ පුතේ පාරිභෝගික ඉල්ලුම ඉහළ නැංවීම සඳහා වගේම පුතේ පාරිභෝගිකයන්ගේ වැඩි ඉල්ලුමක් තියෙන්නේ එවැනි පලිබෝධ වලින් තොර පලිබෝධ හානි වලින් තොර පැලවලට. එහෙනම් පාරිභෝගික ඉල්ලුම ඉහළ නංව ගන්න නම් පුතේ නිරෝගී වගේම රයිට් ඉහළ නැංවීම සඳහා පුතේ නිරෝගී පැල පවත්වා ගන්න නම් වෙළඳපොළ වෙත මේ ඉදිරිපත් කරන තවාන් පැල පුතේ කෘමි හානි වලින් වගේම රෝග වලින් තොර වෙන්න ඕනේ. අපි දන්නවනේ ශාක රෝග තියෙනවානේ පුතේ. වෛරස් රෝග, බැක්ටීරියා රෝග, දිලීර රෝග, ෆයිටෝප්ලාස්මා, වටපණු. ශාක රෝග අපිට කරන්න නැහැ. 2017 යාවත් කාලන වන සිල විෂය නිර්දේශයේදී මේ ශාක රෝග කියන කොටස පාඩම කොටස අයින් කරලා තියෙන්නේ. පලිබෝධ පාඩමත් ඉවත් කරලා තියෙන්නේ පුතේ. පලිබෝධ පාඩමත් ඉවත් කරලා තියෙන්නේ. ශාක රෝග පාඩමත් ඉවත් කරලා තියෙන්නේ.
නිසා මතක තියාගන්න. පලිබෝධ හානි වලින් තොර වෙන්න ඕනේ පුතේ තවාන් පැල. ඒක සම්මත තත්ත්වයක්. පාරිභෝගික ඉල්ලුම ඉහළ නැංවීම සඳහා මෙන්ම නිරෝගී පැල පවත්වා ගැනීමට නම් පුතේ වෙළඳ පොළ වෙතට ඉදිරිපත් කරන තවාන් පැල කෘමි හානි මෙන්ම රෝග වලින්ද තොර වෙන්න ඕනේ. එතකොට තමයි ඉල්ලුම වැඩිවීම හා මේ පැල සඳහා තවාන් පැල සඳහා පුතේ ඉහළ මිලක් හොඳ මිලක් ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ. අපි යන් ඉදිරියට. තුන්වෙනි සම්මත තත්ත්වය. ප්‍රභේදයට ගැලපෙන පරිදි නියමිත වර්ධක අවස්ථාවට පත් වෙලා තියෙන්න ඕනේ. ඒ ශාක ප්‍රභේදයට ගැලපෙන ආකාරයට ප්‍රභේදී ලක්ෂණ සහිත වීම වගේම පුතේ ඒ ප්‍රභේදයට ගැලපෙන ආකාරයට පුතේ ගැම්පෙත ප්‍රමාණයට ප්‍රභේදයට ගැලපෙන පරිදි නියමිත වර්ධක අවස්ථාවට පත් වෙලා තියෙන්න ඕනි පුතේ. ඒක අතිශය වැදගත් සම්මත තත්ත්වයක්. මොකද්ද දරුවනේ? ප්‍රභේදයට ගැලපෙන පරිදි නියමිත වර්ධක අවස්ථාවට පත්වීම. බලන්න. ප්‍රභේදයට අනුව නියමිත වර්ධන අවධියේදී පැලයේ පත්‍ර සංඛ්‍යාව ඒ වගේම පැලයේ උස කඳේ විශ්කම්භය මුල් පද්ධතියේ වර්ධන ධාරිතාවයේ පුතේ නියමිත ප්‍රමාණයෙන් පැවතීම වැදගත්. උදාහරණයක් විදියට ග්‍රාහක තවාන් පැල බද්ධ කිරීම සඳහා අපි දන්නවා බද්ධ කිරීම සඳහා ග්‍රාහක ශාක සහ ග්‍රාහක සහ අනුජ යොදාගන්නේ. අනුජයේ විදියට අංකුරයක් හරි රිකිල්ලක් යොදාගන්නේ රිකිලි බද්ධයේදී නම් රිකිල්ලක් යොදාගන්නේ අනුජයේ විදියට අංකුර බද්ධයේදී නම් අනුජයේ විදියට රිකිල්ලක් අංකුරයක් යොදාගන්නේ. බද්ධ කිරීමේ බද්ධ කිරීම සඳහා ග්‍රාහක පැල අවශ්‍යයි. හොඳින් පැතිරුණු මූල මණ්ඩලයක් සහිත නිරෝගී රෝගවලට ප්‍රතිරෝධී රෝගහානි නොවූ පැල තමයි පුතේ අපි තවාන් තුල හදාගන්නේ. ග්‍රාහක ශාක විදියට. එහෙනම් විශේෂයෙන් පුතේ ප්‍රභේදයට ගැලපෙන පරිදි නියමිත වර්ධක අවස්ථාවට පත් වෙන්න ඕනේ. ඒකෙදි වැදගත් කරුණු ටිකක් අපිට මෙතන හයිලයිට් වුණා පුතේ. ප්‍රභේදයට අනුව නියමිත වර්ධන අවධියේදී පැලේ පත්‍ර සංඛ්‍යාව ඒ වගේම පැලයේ උස කඳේ විශ්කම්භය මුල් පද්ධතියේ වර්ධන ධාරිතාවය වගේ දේවල් පුතේ නියමිත ප්‍රමාණයෙන් පැවතීම වැදගත් වෙන. උදාහරණයක් මේ ග්‍රාහක තවාන් පැල ගත්තාම අපිට මෙන්න මේ තත්ත්ව පවතින්න ඕනේ පුතේ. විශ්කම්භයත් වැදගත් වෙනවා. අපි කියන්නේ පැන්සලක් පමණ කඳේ විශ්කම්භයක් තිබ්බහම තමයි ග්‍රාහක පැලයක් පොළොව මට්ටමේ ඉඳන් ඒ කියන්නේ බඳුනේ හිටවලා තියෙන පස් මට්ටමේ ඉඳන් සෙන්ටිමීටර් 20ක් 25ක් ඉහළින් පුතේ අපි මතකද ඔබට තිරස් කැපුමක් යොදනවා. තිරස් කැපුමක් යොදනවා උඩ කොටස ඉවත් වෙනවා. තිරස් කැපුමක් යොදලා නැවත පුතේ සෙන්ටිමීටර් 5ක් පමණ ගැඹුරට පහළට සිරස් පැලුමක් යොදනවා හරි මැදි. ඊට පස්සේ අපි අර පැලුම් රිකිලි බද්දේදී අපි ඒ කුලයේම එකම කුලේ ඒ කියන්නේ ග්‍රාහකයා ආයත් කුලයේම කන්න දෙකේකදීම අස්වැන්න ලබා දෙන ගුණාත්මක අස්වැන්නක් සහිත ශාකයකින් රිකිල්ලක් කපා ගන්නවා. ඒ කපා ගන්න රිකිල්ලේ දෙපැත්ත කූඤ්ඤයක ආකාරයට රැහැලා පුතේ අර අපි පැලුම තුලට මේ රිකිල්ල ඇතුළු කරලා මේ කපාගත් රිකිල්ල ඇතුළු කරලා පුතේ පහළ සිට ඉහළට වෙලීමක් සිදු කරනවා පැලුම් රිකිල්ල බද්දේදී. පස්සේ මේක පොලිතියකින් ආවරණය කරනවා. ඊට පස්සේ අපි මේක ක්‍රමානුකූලව බලානවා මේ අපි දරුවනේ පහලින් ඒ කියන්නේ ග්‍රාහක ශාකයේ පහලින් එන ග්‍රාහකයේ පහලින් එන දලු ඔක්කොම අයින් කරනවා. අපිට අවශ්‍ය වෙන්නේ මේ රිකිල්ලි ලක්ෂණ සහිත ශාකයක් බද්ධ කිරීමේදී. නේද පුතේ? රයිට්. අනුජේ ලක්ෂණ සහිත ශාකයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. වඩා උසස් ලක්ෂණ සහිත ශාකයක්. එනම් බද්ධ කිරීමක් සඳහා මේ අපිට තවාන් කරලා පැල ලබා ගන්න අවශ්‍ය වෙනවා මොනවද? ග්‍රාහක පැල අවශ්‍ය වෙනවා බද්ධ කිරීම සඳහා. ග්‍රාහක පැල වලට තමයි බද්ධ කිරීම සිදු කරන්නේ අපි
විශේෂයෙන්ම පැලුම් රැකිලි බද්ධයේදී රිකිලි කපාගෙන නියමිත ආකාරයට බද්ධ කිරීම සාර්ථකව සිදු කරන්න අවශ්‍ය වෙනවා. හතරවෙනි කරුණ. හතරවෙනි සම්මතයේ එක් වර්ගයක පැල සමූහයක් බහුතරයක් එකාකාරී වර්ධනයක් පෙන්වීම. මොකද මේ වාණිජ වගාවකදී එක් වර්ගයක පැල නම් දැන් අඹ පැල බද්ද අඹ පැල ගත්තොත් නැත්නම් පටකරෝපිත කෙසෙල් පැල වගේ ගත්තොත් ඔක්කොම එක වගේ පැල. අපිට කෝකද තෝරගන්න කියලා හිතෙනවා. අන්න ඒක වැදගත් වෙනවා වාණිජ වගාවකදී මේ නඩත්තු කරන්න පහසුයි. අස්වනු මෙලකොට නෙළන එකම කාලයේදී අස්වනු හට ගැනීම සිදුවන මේ කටයුතු පහසුයි පුතේ. එකම වගාවක් එකාකාරී වගාවක් ගුණාත්මක වගේම ප්‍රමාණාත්මක ඉහළ අස්වැන්නක් ලබා ගන්න පුළුවන් එවැනි පැල ලබා ගැනීම. ඒක නිසා පුතේ මෙතෙන්දි කියන්නේ මේ එක් වර්ගයක පැල සමූහයක් බහුතරයක් ගත්තොත් පුතේ ඒවායේ එකාකාරී වර්ධනයක් පෙන්වන්න ඕනේ. අන්න තවාන් පැලවල තියෙන ඕන සම්මත තත්ත්වයක් මේවා අපි වෙළඳ පොළට සූදානම් කරනකොට. එහෙනම් යම් කිසි වර්ගයක පැල සැලකුව විට පුතේ ඒවා සියල්ලම එකම උසකින් හා එකම ප්‍රමාණයකින් යුක්ත විය යුතුයි පුතේ. එසේ නොවන පැල ඉවත් කිරීම මගින් අර අනවශ්‍ය ප්‍රවාහන වියදම් අඩු කරගන්න පුළුවන්. ලොකු විශාල ගස් තිබ්බොත් අර එකම ප්‍රමාණයකට තිබ්බොත් අපිට වැඩේ පහසුයි. ලොකු විශාල ප්‍රමාණයේ ගස් එහෙම තිබ්බොත් මේ අනවශ්‍ය ප්‍රවාහන වියදමක් යනවා. ඒ දේවලුත් මේකෙන් අඩු කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා දරුවෝ. රයිට්. පස්වෙනි සම්මත තත්ත්වයේ බඳුනේ පිටත මුල් වර්ධනය නොවීම පුතේ. මේකෙදී ප්‍රමාණවත් බඳුන් තෝරගන්න ඕනේ පුතේ. වැඩි කාලයක් තවානේ රඳවා ගැනීම නිසා මුල් පිටතටත් ඇවිල්ලා තියෙන ඕගොල්ලෝ දැකලා ඇති බඳුන් වල එවැනි පැලයක් නම් ඒවා ඉවත් කරන්න ඕනේ. 5. බඳුනේ පිටතට මුල් වර්ධනය නොවී තිබීම. එහෙනම් මේකෙදී ප්‍රමාණවත් බඳුන් තෝරා ගන්න ඕනේ පුතේ. වැඩි කාලයක් තවානේ රඳවා ගැනීම නිසා පිටතට මුල් වර්ධනය වෙන්න පුළුවන්. එවැනි පැල තියෙනවා නම් ඉවත් කරන්න ඕනේ අනිවාර්යයෙන්. ඒකත් මතක තියාගන්න. 6. පුතේ පැහැදිලි වාර්තා වගේම ලේබල් සහිත වෙන්න ඕනේ. ලේබල් එක ශාක ප්‍රභේදය බද්ධ පැලයක් නම් පුතේ බද්ධ කළ දිනේ දේවල් සඳහන් වෙන්න ඕනේ. නිෂ්පාදකයාගේ විස්තර ඇතුළත් කරන්න ඕනේ පුතේ. පොහොර යෙදූ දිනය, වයස, පලිබෝධනාශක යෙදූ දිනය, යෙදූ පොහොර වර්ගය හා පලිබෝධනාශක පිළිබඳව වාර්තාවක් තබා ගන්න ඕනේ පුතේ. මේ අනිවාර්යෙන් තවාන් වල මේ වාර්තා පවත්වා ගැනීම පැල සම්බන්ධයෙන් අතිශයින්ම වැදගත් වෙනවා පුතේ. විශේෂයෙන්ම වාණිජ වගාවන් සඳහා පැල නිෂ්පාදනය කරනකොට තබා ගත යුතු සම්මත තත්ත්ව විදියට පැහැදිලි වාර්තා ලේබල් සහිත වෙන්න ඕනේ. ලේබල් එක ශාක ප්‍රභේදය බද්ධ පැලයක් නම් බද්ධ කළ දිනේ ආදිය අනිවාර්යෙන්ම සඳහන් කරන්න ඕනේ දුවේ පුතේ. ඒ වගේම නිෂ්පාදකයාගේ විස්තර තොරතුරු ඇතුළත් කරන්න ඕනේ පුතේ. ඒ වගේම පොහොර යෙදූ දිනය, වයස, පලිබෝධනාශක යෙදූ නම් යෙදූ දිනය, මේ යෙදූ පොහොර වර්ග හා පලිබෝධනාශක පිළිබඳවද වාර්තා තබාගත යුතුයි. අනිවාර්යයෙන්ම මේවා සම්මත පුතේ. රයිට්. වල් පැල නොතිබීම විශේෂයෙන් වග බලා ගන්න ඕන දෙයක් පුතේ. වීඩ් වෙළඳ පොළ සඳහා සූදානම් කිරීමේදී බඳුන් පැලවල බඳුන් තුල හෝ බඳුනින් පිටත වල් පැල ඇල්ගී වර්ධනය ආදියෙන් තොර වෙන්න ඕනේ පුතේ. ඒවා පැවතුනොත් වෙළඳ පොළ වටිනාකම අඩුවීම සිදු වෙන්න පුළුවන්. දැන් සමහර පැල බඳුන් පැල ඇතුලේ තෘණ ශාක විවිධ වල් පැල ඇති වර්ධනය වෙලා තියෙන්න පුළුවන් බඳුන් වල. ඒ වගේ පිටතත් එහෙම වර්ධනය වෙලා තියෙන්න පුළුවන් ඇල්ගී වර්ධනය වෙලා තියෙන්න පුළුවන් පුතේ. ඒක නිසා මෙන්න මේ දේවල් වලින් තොර වෙන්න ඕනේ පුතේ. වල් පැල ඇති තියෙනවා නම් ඒවා ඉවත් කරලා තමයි මේ සඳහා සූදානම් කරන්න ඕනේ. බඳුන් සූදානම් කරන්න, බඳුන් පිරිසුදු කරන්න ඕනේ ප්‍රවාහනය සඳහා. මේවා වෙළඳ පොළ සඳහා සූදානම් කරනවා. මේක සම්මතයක් පුතේ. තත්වයක් වල් පැල නොතිබීම. වෙළඳ පොළ සඳහා සූදානම් කිරීමේදී මේ බඳුන් තවාන් බඳුන් පැලවල පුතේ බඳුන් තුල වගේම බඳුනින් පිටත පුතේ වල් පැල ඇල්ගී වගේ දේවල් වර්ධනය නොවී තියෙන්න ඕනේ පුතේ. ආදීන් තොර වෙන්න ඕනේ පුතේ. ඒවා තිබ්බොත් වෙළඳ පොළ වටිනාකම අඩු වෙනවා පුතේ. ඒවා තිබ්බොත් අනිවාර්යයෙන්ම වෙළඳ පොළ වටිනාකම අඩු වෙනවා පුතේ. 8. ඊළඟ එක මෞෂාකී ආවේනික ලක්ෂණ පෙන්වන්න ඕනේ පුතේ. මේ නිපද වූ තවාන් පැල මෞෂාකයට ආවේනික වූ ලක්ෂණ සහිත පැලවෙන්න ඕනේ. හරි. එසේ නොවන පැල තෝරා නොගත යුතුයි පුතේ. මේ ආවේනික ලක්ෂණ ගත්තාම පත්‍ර හැඩය, පත්‍ර වර්ණය, පත්‍ර නාරටි වින්‍යාසය,
මල් වල හැඩය හා වර්ණය කියන ලක්ෂණ පුතේ ඊ타මත්ම වැදගත් වෙනවා. මව් ශාකයේ ආවේනික ලක්ෂණ පෙන්විය යුතුයි පුතේ. එහෙනම් නිපද වූ තවාන් පැල මව් ශාකයට ආවේනික වූ ලක්ෂණ සහිත පැල වෙන්න ඕනේ පුතේ. රයිට්. විශේෂයෙන්ම මේ වගේ වර්ධක ප්‍රචාරණ ක්‍රමන යොදා ගන්න පුතේ. කෘතිම වර්ධක ප්‍රචාරණ ක්‍රමන යොදා ගන්න අතු කැබලි, දණු කැබලි, මුල් කැබලි මේවා විශේෂයෙන්ම මේ භාවිතයෙන් අර ස්වභාවිකව කරනවට වඩා පුතේ මේවා මේ විශේෂයෙන් මේ කෘතිම වර්ධක ප්‍රචාරණ ක්‍රමයි බාධ කිරීම, අතු බැඳීම, පටක රෝපණය වගේ. ඉතින් මේකෙදි අපි දන්නවා වර්ධක ප්‍රචාරණයේදී ජන්මානුහාවීමක් සිදු වෙන්නේ නැහැ පුතේ. මව් ශාකයේම කොටසක්, ඒ කියන්නේ ශාකයක වර්ධක කොටස් මගින් ජන්මානුහාවීමකින් තොරව ශාකයක වර්ධක කොටස් මගින් නව ශාක ලබා ගැනීමයි පුතේ විශේෂයෙන්ම අලිංගික ප්‍රචාරණයේදී ශාක වර්ධක ප්‍රචාරණයේදී වෙන්නේ. ඒකෙදි මව් ශාකයට සරසම දුහිතෘ ශාක ලබා ගැනීමක් තමයි පුතේ සිදු වෙන්නේ. ක්ලෝනයක් කියලා කියනවා පුතේ අපි ඒකට. ඉතින් ඒවා මව් ශාකයට සෑම අතින්ම සරසම දුහිතෘ ශාකයි මේකදී අපි ලබා ගන්නෙ. ඒකයි මෙතනදී කියන්නේ මව් ශාකයේ ආවේනික ලක්ෂණ, විශේෂයෙන් මව් ශාකයේ ආවේනික ලක්ෂණ පෙන්වන්න ඕනේ. නිපද වූ තවාන් පැල මව් ශාකයට ආවේනික වූ ලක්ෂණ සහිත පැල වෙන්න ඕනේ. එහෙම එසේ නොවන පැල තෝරා ගන්න නැහැ අපි. විශේෂයෙන්ම මේ ආවේනික ලක්ෂණ විදියට පත්‍ර හැඩය, පත්‍රවල වර්ණය පුතේ, පත්‍ර නාරටි වින්‍යාසය, මල් වල හැඩය හා වර්ණය පුතේ අපිට මෙතනදී අතිශයින්ම වැදගත් වෙනවා. හොඳයි දරුවෝ. 9 විශේෂයෙන්ම පත්‍රවල ලප වර්ණ වෙනස් වීම ආදිය තියෙන්න බෑ පුතේ. විවිධ හේතු නිසා ඇතිවන පත්‍ර ලප වර්ණ වෙනස් වීම නොපෙන්වීමෙන් එම ශාක පැල නිරෝගී බවට සහතිකයක් ලැබෙන බැවින් එවැනි ගැටලු සහිත පැල තියෙනවා නම් ඉවත් කරන්න ඕනේ. පත්‍රවල ලප වර්ණ වෙනස් වීම ආදිය නොමැති වෙන්න ඕනේ. ඒකත් සම්මත තත්ත්වයක්. ඒ කියන්නේ විවිධ හේතුන් නිසා ඇතිවන පත්‍ර ලප තියෙනවා පුතේ. වර්ණ වෙනස් වීම තියෙනවා පුතේ. දිලීර විශේෂයෙන්ම වෛරස් රෝග වගේ අර පත්‍ර විචිත්‍ර වීම වගේ දේවල් නේද? ඉතින් ඒක නිසා එවැනි දෙයක් නොපෙන්වීමෙන් ඒ ශාක පැල නිරෝගී පැල බවට සහතිකයක් ලැබෙන නිසා පුතේ එවැනි ගැටලු සහිත පැල තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඉවත් කරන්න ඕනේ පුතේ. ඒවා අපිට මේ විශේෂයෙන්ම වෙළඳ පොළ සඳහා නිකුත් කිරීමට සුදුසු පැල නෙවෙයි එවැනි පැල. හොඳයි. රයිට් පුතේ B කොටසට යන්නේ. රයිට්. දෙවනි රචනා ප්‍රශ්නේ නැත්නම් 6 වන රචනා ප්‍රශ්නේ. රචනා ප්‍රශ්න දෙකේ A කොටස පුතේ අපි සාකච්ඡා කළා අවසන් කරේ. අපි දැන් යනවා දෙවනි රචනා ප්‍රශ්නේ B කොටසටයි පුතේ අපි දැන් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආහාර සඳහා මසුන් ඇති කිරීමේදී බහුමත්ස්‍ය වගාවේ ඇති වාසි අවාසි ලියන්න. බහුමත්ස්‍ය රෝපණය. දැන් එකම ජල ප්‍රභවයක අපි මත්ස්‍ය ආකාර කිහිපයක් එකට වගා කරනවා. බහුමත්ස්‍ය වගාවක්. දැන් අපි ගත්තොත් පුතේ ජල ප්‍රභවයක් මේක ප්‍රධාන වශයෙන් අපි කියනවා පතුල. බොටම් එක. ඊළඟට මිඩ් වෝටර් නැත්තම් මධ්‍ය ස්තරය. ඊළඟට මතු පිට නැත්තම් සපේස් එක. මතු පිට. දැන් මෙන්න බොටම් එක, මිඩ් වෝටර්, සපේස් එක. සපේස් එක කියනවා පුතේ මතු පිට ජීවත් වෙන මත්ස්‍යයන් ඉන්නවා පුතේ. මධ්‍ය ජල ස්තරයේ මිඩ් වෝටර් කියලා කියනවා පුතේ. මධ්‍ය ජල ස්තරයේ ජීවත් වෙන කට්ටිය ඉන්නවා. ඒ වගේම පතුලේ ජීවත් වෙන කට්ටිය ඉන්නවා පුතේ. පතුල නැත්තම් බොටම් එකේ. බොටම් එක පතුල නැත්තම් මිඩ් වෝටර් අපි කියනවා මධ්‍ය ස්තරය. නැත්තම් සපේස් එක මතු පිට. එතකොට අපිට ආහාර සඳහා මසුන් ඇති කරනකොට ආහාරමේ මසුන් ආහාර සඳහා දැන් අපි ගත්තොත් ශ්‍රී ලංකාවේ මේ ජලජීවී වගාව සඳහා ඉතාම හොඳ විභවයක් තියෙනවා පුතේ. ලංකාවේ ලොකු කුඩා ගංගා ගත්තාම 104කට අධික ප්‍රමාණයක් තියෙනවා. කාලීන ජලාශ, අභ්‍යන්තර ජලාශ ගත්තාම නේද පුතේ මේ වගාවන් සඳහා යොදා නොගන්නා විල්ලු නේද පුතේ මේ විල්ලු තියෙනවා. ඒ වගේම වගාවන් සඳහා යොදා නොගන්නා මේ පුරන් වෙච්ච ඉඩම් බිම් තියෙනවා පුතේ ඕන තරම්.
ඉතින් ලංකාව තුළ ඉතාම හොඳ විභවයක් තියෙනවා ජල ජීවි වගාව සඳහා යොදාගෙන විශේෂයෙන්ම පුතේ ෆ්‍රෙෂ් වෝටර් මසුන් ආහාර මේ මසුන් අපි කියනවා මිර්ධිය මසුන් වගා කිරීම පුතේ සාර්ථකව සිදු කරන්න පුළුවන් විශේෂයෙන්ම අපි දන්නවා පොකුණු තුළ මේක වගා කරුණා පුතේ දේශීය වගේම අපනයනය සඳහා වගා කරුණා පුතේ දේශීය පරිභෝජනයට වගේම අපනයනය සඳහා පුතේ මේ විශේෂයෙන්ම ආහාරයේ මසුන් වගා කරනවා පුතේ අපි දන්නවා ඇම සඳහා වගා කරනවා ඒ වගේම පුතේ මත්ස්‍ය නොවන ක්‍රස්ටේෂියාවන් ඉස්සෝ වගේ මත්ස්‍යයන් වගා කරනවා පුතේ ඉස්සෝ පොකුරිස්සෝ ඉස්සොම එස්සන් වගාව කොටු තුළ පුතේ සිදු කරනවා පොකුණු තුළ වගා කරනවා පුතේ ඊට අමතරව අපි දන්නවා තිලාපියා ඒ වගේම කැට්ලා නේද දරුවනේ ඊට පස්සේ වගා කරන ආහාර මත්ස්‍යයන් කාෆයන් වගා කරනවා පුතේ විශේෂයෙන්ම තිලාපියා මොසම්බිකස් තිලාපියා නයිලෝටිකස් කැට්ලා විශේෂ නේද පුතේ මේ ලංකාවේ ආහාරමය මසුන් විදියට පුතේ වගා කිරීම සිද්ධ කරනවා. ඉතින් විශේෂයෙන් අපෙන් අහන්නේ ප්‍රශ්නේදී ආහාර සඳහා මසුන් ඇති කිරීමේදී මේ බහුමත්ස්‍ය වගාවේ තියෙන වාසිය අවාසි. ඉතින් බහුමත්ස්‍ය වගාවක් ගත්තාම පුතේ පොකුණක නැත්තම් අපි පොකුණු තුල වගා කරනකොට පුතේ ජල මේ ස්වභාවික ජල ප්‍රභවයක් වෙන්න පුළුවන්, වැවක වෙන්න පුළුවන් පුතේ, ජලාශයක් වෙන්න පුළුවන් යොදාගන්නේ, ගංගාවක් වෙන්න පුළුවන් පුතේ. එතකොට මේකේ විශේෂයෙන්ම මේ ස්තර විවිධ ස්තරවල වෙසෙන මත්ස්‍ය විශේෂ ඉන්නවා පුතේ. විශේෂයෙන්ම මතු පිට ජලයේ මතු පිට වාසය කරන, ඒ වගේම මධ්‍ය ජල ස්තරයේ මිඩ් වෝටර් එකේ, ඒ වගේම බොටම් එකේ පතුලේ වාසය කරන ආකාරات, පතුල තුල වර්ධනය වෙන ආකාරات එකත් බොටම් එකේ කට්ටියත් ඉන්නවා. අපි බලමු ආරම්භයක් ගමු. right. හැඳින්වීමට ලකුණු 20යි පුතේ වාසි 4ක් ලිවීමට එක වාසියකට 10 බැගින් ලකුණු 40ක් හම් වෙනවා පුතේ වාසි 4ට අවාසි 4ක් ලිවීමට පුතේ එකකට 10 බැගින් 4ට 40යි 20යි 40යි 40යි එතන 80යි එතන 20යි ලකුණු 100 ඒ ආකාරය පුතේ සකස් වෙනවා. right. හැඳින්වීම බහුමත්ස්‍ය වගාවක් කියන්නේ මොකක්ද කියලා හඳුන්වලා තියෙන්නේ බලමු පුතේ. බහුමත්ස්‍ය වගාවක් කියනවා අපි පැන මාරු කරමුනේ. මේ බලන්න පුතේ. බහුමත්ස්‍ය වගාවක් යනු බලන්නකෝ. මත්ස්‍ය විශේෂ කිහිපයක් එකම වගා පද්ධතියක එකම අවස්ථාවකදී වගා කිරීම. බහුමත්ස්‍ය වගාවක්. බලන්නකෝ. බහුමත්ස්‍ය වගාවක් යනු බලන්නකෝ කවුද? මත්ස්‍ය විශේෂ කිහිපයක්. බහුරූපණයනේ. බලන්නකෝ. බහුමත්ස්‍ය වගාවක් යනු හරිද? බහුමත්ස්‍ය වගාවක් යනු මත්ස්‍ය විශේෂ කිහිපයක්. මත්ස්‍ය විශේෂ කිහිපයක් එකම වගා පද්ධතියක පුතේ එකම අවස්ථාවකදී වගා කිරීම. එකම අවස්ථාවකදී වගා කිරීම. මත්ස්‍ය වර්ග කිහිපයක් බලන්නකෝ බහුරූපණය නැත්නම් බහුමත්ස්‍ය වගාවකදී අපුතේ අපි බහුමත්ස්‍ය වගාව හැඳින්වීම කරන්න ඕන පුතේ. ඒකට ලකුණු 20ක් හම්බ වෙනවා. බහුමත්ස්‍ය වගාවක් යනු මත්ස්‍ය විශේෂ කිහිපයක් පුතේ එකම පද්ධතියක එකම වගා පද්ධතියක පුතේ එකම අවස්ථාවකදී වගා කිරීම. හොඳයි. ඉදිරියට යමු පුතේ. බහුමත්ස්‍ය වගාවේ වාසිය වලට යන්නේ පුතේ. එකක් පොකුණේ සෑම ජල ස්තරයක්ම ප්‍රයෝජනයට ගැනෙනවා මෙහිදී. ඒකයි මං අර ජල ස්තර ගැන පොකුණේ කිව්වේ. මතු පිට ස්තරය, මධ්‍ය ජල ස්තරය, පතුල, සපේස් එක, මිඩ් වෝටර්, බොටම් එක. එහෙනම් මතක තියාගන්න පුතේ බහුමත්ස්‍ය වගාවේ වාසියක් තමයි පොකුණේ සෑම ජල ස්තරයක්ම ප්‍රයෝජනයට ගැනීම. අන්න බලන්න. පොකුණේ සෑම ජල ස්තරයක්ම ප්‍රයෝජනයට ගැනීම. මොනවද ස්තර තුන? ටික මතු පිට, මධ්‍ය, පතුල, සපේස් එක, මිඩ් වෝටර් එක, බොටම් එක, පතුල. හරි. එහෙනම් ඔන්න බලන්න. පොකුණේ පතුල මධ්‍ය හා ඉහළ යන වන සියලු ස්තර වල වාසය කරන මසුන් වර්ග එකට වගා කිරීම වාසිදායක වේ. මතු පිට නැත්තම් අපි ඒකට කියනවා ඉහළ කියලා. නැත්තම් ඉහළ. බලන්න එහෙනම් පොකුණේ හැම ස්තරයක්ම ප්‍රයෝජනයට ගන්න පුළුවන් පුතේ. ඒ කියන්නේ පුතේ පොකුණක පතුල
බොටම් එක මධ්‍ය නැත්නම් මිඩ් වෝට් එක මධ්‍ය ස්තරය නැත්නම් ඉහළ නැත්නම් මතු පිට කියන මෙන්න මේ සියලුම ස්තර පුතේ සියලුම ස්තරවල වාසය කරන මසුන් වර්ග එකට වගා කිරීම වාසිදායකයි. පළවෙනි. දෙක. ආහාර හා ඉඩකඩ සඳහා තරඟය අවම වෙනවා පුතේ. ඇයි? ස්තර විවිධ ස්තරවල ආහාර සහ ඉඩකඩ සඳහා තරඟය අවම වෙනවා. එතකොට එහෙනම් විවිධ ස්තරවල ඇති විවිධ ආහාර මත යැපීමත් විවිධ ස්තරවල වාසය කිරීමත් නිසා ආහාර ඉඩකඩ සඳහා තියෙන තරඟයේ අවම වීම වාසියක්. බලන්නකෝ මධ්‍ය ස්තරේ නැත්නම් ඉහළ මධ්‍ය සහ පතුල බොටම් එක. මෙන්න මේ විවිධ ස්තරවල වාසය කිරීම නිසා ආහාර හා ඉඩකඩ සඳහා තියෙන තරඟයේ අවම වෙනවා. ඒ කියන්නේ විවිධ ස්තරවල තියෙන විවිධ ආහාර මතයි ඒගොල්ලෝ යැපීම සිද්ධ වෙන්නේ. ඒ වගේම විවිධ ස්තරවල වාසය කිරීමත් නිසා පුතේ මේගොල්ලෝ ආහාර වගේම ඉඩකඩ සඳහා තරඟය අවම වීම පුතේ අපිට මේ බහුරෝපණයේ වාසියක් විදියට හඳුන්වන්න පුළුවන්. රයිට්. 3. මේ ස්වභාවික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ස්වභාවික ආහාර ලැබීම, හිරු එළිය, ජලය යන සියලු ස්වභාවික ද්‍රව්‍ය උපරිම කාර්යක්ෂමතාවයකින් භාවිතා කරන්න පුළුවන්. ඒගොල්ලන්ට ස්වභාවික ආහාර ලැබෙනවා මේ එක් එක් ස්තරවලදී. හිරු එළිය ලැබෙනවා. අපි දන්නවා හිරු එළිය මේ ස්තර අණුව හිරු එළිය ලැබෙන ආකාරය වෙනස් වෙනවා පුතේ. ඒ අනුව මේවායේ ජීවීන්ගේත් විවිධත්වයක් දකින්න පුළුවන් නේද? එක් එක් ස්තර සඳහා ලැබෙන ආලෝක ප්‍රමාණය වෙනස් වෙනවානේ. ගැඹුරට යනකොට ලැබෙන ආලෝක ප්‍රමාණය අඩුයිනේ. ඒ අනුව ඒවායේ ජීවීන්ගේත් විවිධත්වයක් අපිට දකින්න පුළුවන්. එහෙනම් පුතේ ස්වභාවික ආහාර ලැබීම, හිරු එළිය, ඒ වගේම ජලය කියන සියලු ස්වභාවික ද්‍රව්‍ය උපරිම කාර්යක්ෂමතාවයකින් පුතේ මේ තුල භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා. ඒකත් වගාවක් මේ වගාවේ වාසියක් විදියට අපිට සඳහන් කරන්න පුළුවන්. පුතේ අඩු ශේෂ්ඨ ඵලයකින් වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන්. සියලුම ජල ස්තරවල මත්ස්‍ය විශේෂ වාසය කරන නිසා පුතේ අපිට ඒකක වර්ග ඵලයක මත්ස්‍ය ප්‍රමාණය වැඩි නිසා පුතේ අස්වැන්න වැඩි නිසා වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන්. වැඩි හාවස්ට් එකක් ලබා ගන්න පුළුවන්. හේතුව තමයි අඩු ශේෂ්ඨ ඵලයකින් වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන්. එහෙනම් සියලුම ජල ස්තරවල ඉහළ ස්තරේ මධ්‍ය ස්තරයේ සහ පතුල කියන සියලුම ජල ස්තරවල මත්ස්‍ය විශේෂ වාසය කරන නිසා පුතේ ඒවා තුල ඒකක වර්ගඵලයක් මත මත්ස්‍ය ප්‍රමාණය වැඩි පුතේ. ඒකක වර්ගඵලයක් මත මත්ස්‍ය ප්‍රමාණය වැඩි නිසා පුතේ අස්වැන්න වැඩි නිසා වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන්. රයිට්. 5. සීමිත ඉඩක සිදු කරන්න පුළුවන්. ඉහළ ගහන ඝනත්වය නිසා සීමිත ඉඩක් ප්‍රමාණවත් පුතේ. අවදානම අඩුයි. රිස්ක් එක අඩුයි. එක් ජීවී විශේෂයක් වෙනුවට මත්ස්‍ය විශේෂ වැඩි ගණනක් ඇති කිරීම නිසා එක් විශේෂයකින් අස්වනු අඩු වුවත් අනෙක් විශේෂ වලින් එම අවදානම අඩු කරගෙන වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන්. රිස්ක් එක අඩුයි මේ විදියට බහුරූපණයක් කරපුහම. ඇයි? බැරි වෙලාවත් එක් මත්ස්‍ය විශේෂයක් වෙනුවට මෙතන මත්ස්‍ය විශේෂ ගණනාවක් ඇති කිරීම නිසා බැරි වෙලාවත් එක් විශේෂයකින් හාවස්ට් එක අඩු වුණොත්, ඒ කියන්නේ අස්වැන්න අඩු වුණොත් අපිට අනෙක් විශේෂ වලින් ඒ අවදානම අඩු කරගෙන පුතේ අපිට ඉහළ නැත්තම් වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන්. ඒකත් වාසිය. ඒ වගේම විවිධත්වයෙන් ඒ කියන්නේ රස පෝෂණ ගුණයෙන් යුත් මත්ස්‍ය ආහාරයට ගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ මත්ස්‍ය විශේෂ කිහිපයක් එක විට වගා කිරීම නිසා විවිධ මාළු වර්ග ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේ වෙළඳ පොළ ඉල්ලුමත් වැඩි. ඒකත් වාසියක්.
විවිධත්වයන් විවිධ ඩයිවර්සිටි එකක් තියෙනවානේ පුතේ. එතකොට රස පෝෂණ ගුණය යුත් අපිට මත්ස්‍යයෙන් ආහාරයට ගන්න පුළුවන්. මේ විදිහට මත්ස්‍ය විශේෂ කිහිපයක් එකට වගා කිරීම නිසා පුතේ විවිධ මාළු වර්ග ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම වෙළඳපොළ ඉල්ලුමත් වැඩි වෙනවා. අපි බහුමත්ස්‍ය වගාවේ අවාසි වලට යනවා පුතේ. දැන් ඕනම දෙයක පුතේ ඇඩ්වාන්ටේජස් වගේම ඩිස්ඇඩ්වාන්ටේජස් තියෙනවා. කොච්චර සාර්ථක ක්‍රමයක් වුණත් කිසිම ක්‍රමයක 100% සාර්ථකත්වයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ පුතේ. ඕනම අපි වඩාත් හොඳයිම කියලා හිතන එකත් වඩාම හොඳයි කියලා හිතන එකත් අවාසි තියෙනවා පුතේ. ඩිස්ඇඩ්වාන්ටේජස් තියෙනවා. ඒක නිසා අපි කතා කරන්න යන්නේ බහුමත්ස්‍ය වගේ ආවේ අවාසි. පුතේ මාංශ භක්ෂක මසුන් වගා කරන්න බෑ. ඒ කියන්නේ මාංශ භක්ෂක මත්ස්‍ය විශේෂ වගා කළොත් ඔවුන් මොකද වෙන්නේ? අනෙක් මත්ස්‍ය විශේෂ ආහාරයට ගැනීම සිදු වෙනවා. එබැවින් බහුමත්ස්‍ය වගාවේදී මාංශ භක්ෂක සතුන් වගා කරන්න බැහැ. ඒක අවාසියක්. අන්න බලන්න. බහුමත්ස්‍ය වගාවේ අවාසි ගැන පුතේ කතා කරන්නේ. අවාසි ගැනයි පුතේ කතා කරන්නේ. මාංශ භක්ෂක මසුන් වගා කරන්න බැහැ පුතේ. මොකද මාංශ භක්ෂක මත්ස්‍ය විශේෂ වගා කළොත් ඒගොල්ලෝ අනෙක් මත්ස්‍ය විශේෂ ආහාරයට ගැනීම සිදු වෙනවා. එතකොට මොකද වෙන්නේ? බහුමත්ස්‍ය වගාවේදී මාංශ භක්ෂක සතුන් එනම් වගා කරන්නේ වගා කළ නොහැකි. ඇති කරන සියලුම විශේෂ පිළිබඳ දැනුමක් තියෙන්න ඕනේ. නැතුව හරියන්නේ නැහැ. විවිධ විශේෂවල වර්ධන රටා, ඒගොල්ලෝගේ ආහාර රටා, ප්‍රජනන රටා, ඒගොල්ලන් නඩත්තු කිරීමේ විධි ආදිය පිළිබඳ පුළුල් දැනුමක් අවශ්‍ය වෙනවා. ඒක අවාසියක්. ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් අවාසියක්. මොකද්ද පුතේ? ඇති කරන සියලු විශේෂ පිළිබඳ මනා දැනුමක් තියෙන්න ඕනේ. මොනවද ඒවා? විවිධ විශේෂ වල ඒගොල්ලෝගේ වර්ධන රටා, ආහාර රටා, ප්‍රජනන රටා, නඩත්තු කිරීමේ විධි වගේ ඒ දේවල් පිළිබඳ පුළුල් දැනුමක් අවශ්‍ය වෙනවා පුතේ. ඒක අවාසියක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. 3. ජලයේ ගුණාත්මය පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් ඉන්න ඕනේ පුතේ. විවිධ මසුන්ගේ සංවේදී පරාස විවිධ වෙන නිසා පුතේ අපිට ඒ සියලුම මසුන්ගේ සංවේදී පරාස පිළිබඳ අවබෝධයක් එම තත්ත්ව සුදුසු පරිදි වගා පද්ධතියේ ජලයේ පවත්වා ගැනීම අපහසු වෙන්න පුළුවන්. ඒකත් අවාසියක්. ඩිස්ඇඩ්වාන්ටේජ් එකක්. මොකද්ද පුතේ? ජලයේ ගුණාත්මය පිළිබඳ නිරන්තර අවධානයකින් ඉන්න ඕනේ. මොකද මේ මත්ස්‍ය විශේෂ කීපයක් එකට වගා කරනකොට විවිධ මසුන්ගේ සංවේදී පරාස විවිධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම උෂ්ණත්වය වගේ දේවල්, pH වගේ ජලයේ ලවණතාවය ඒ වගේ දේවල් විශේෂයෙන්ම උෂ්ණත්වය ගත්තොත් මේ විවිධ මත්ස්‍යයන්ගේ මේ සඳහා මේ සංවේදී පරාස විවිධයි වෙනස් පුතේ. ඒක නිසා ඒ සියලුම මසුන්ගේ සංවේදී පරාස පිළිබඳ අවබෝධයකින් ඉන්න ඕනේ. ඒ තත්ත්ව සුදුසු පරිදි තමයි වගා පද්ධතියේ ජලයේ තත්ත්වය පවත්වා ගත යුත්තේ. ඒ විදිහට පවත්වා ගැනීම අපහසු වෙන්න පුළුවන්. ඒක මේකේ ඩිස්ඇඩ්වාන්ටේජ් එකක්. මේ මත්ස්‍ය විශේෂ කීපයක් එකට වගා කිරීමේ අවාසියක් විදිහට පුතේ අපිට හඳුන්වන්න පුළුවන්. 4. අස්තනු නෙලීමේදී පරිණත අවස්ථාවට පත් නො වූ මත්ස්‍ය විශේෂද අහු වෙන්න පුළුවන්. අන්න ඒකත් අවාසියක්. විවිධ විශේෂවල මත්ස්‍ය වර්ධන වේගයේ වෙනස් වීම මේකට හේතුව පුතේ. ඒක නිසා අස්තනු නෙලීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක අවාසියක්. එක්ව වාසය කිරීමට සුදුසු මත්ස්‍ය විශේෂ තෝරාගත යුතු වීම. ඒකත් අවාසියන්නේ. සියලුම ආකාරයේ එකිනෙකට ගැළපෙන මත්ස්‍ය විශේෂ තෝරා ගැනීමේදී පිළිබඳ මනා අවබෝධයක් තිබීම වැදගත් වෙනවා. නැත්නම් මත්ස්‍ය වගාව පවත්වා ගැනීමට අපහසුයි. මේකෙදි විස්තර කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදිහට ලකුණු දීමේ විදියක් සඳහන් වෙන්නේ. මේදී විස්තර කිරීම අවශ්‍ය නොවන බව ලකුණු දීමේ පටිපාටියේ සඳහන් විය. මේ විදිහට සඳහන් කිරීම ඇති විස්තර කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක ලකුණු දීමේ පටිපාටියේ සඳහන් වෙලා තියෙනවා. හැම එකෙම එහෙම නැහැ. විස්තර කරන්න අවශ්‍ය වෙන තැන් තියෙනවා. C කොටස තමයි සත්ව නිෂ්පාදනයේදී නවීන තාක්ෂණය යොදා ගැනීමේ වැදගත්කම විස්තර කරන. සත්ව නිෂ්පාදනය ගත්තාම පුතේ විශේෂයෙන්ම අපි සත්ව පාලනයේදී එළගව පාලනය, කුකුළු පාලනය ගැන විශේෂයෙන්ම කතා කරනවා පුතේ. විශේෂයෙන්ම අපි මේකෙදි කතා කරන්නේ මේ සඳහා උසස් තාක්ෂණයේ භාවිතා කිරීම. අපි දන්නවා සත්ව පාලනය ගත්තාම පුතේ ගව පාලනය ඒ වගේම කුකුළු පාලනය ගත්තාම අතීතයේ ඉඳන් භාවිතා කරපු මේ ක්‍රම පුතේ නිදලි ක්‍රමයේ, අඩ සියුම් ක්‍රමයේ සහ සියුම් ක්‍රමයේ විදිහට දුලපු තල ඉගෙනගෙන තියෙනවා. අපි දන්නවා
නිදලි ක්‍රමේදී ගව පාලනයේදී පුතේ සතුන් දිවා කාලයේදී සත්තු නිදැල්ලේ යන්න අරිනවා. සත්තු තන තෘණ පිටිය අපි කියනවා වැව් පිටිය නේද පුතේ මේ වගේ තැන් වලට ගිහිල්ලා තෘණ උලා කෑම සිද්ධ කරනවා. සතුන්ට තියෙන ආරක්ෂාව අඩුයි පුතේ. විලෝපිකයන්ගෙන් වගේම සොර සතුරන්ගෙන් සතුන්ට තරජන ඇති වෙනවා. රාත්‍රී කාලයේදී läගීම සඳහා මේ සතුන් සඳහා මේ ගාල් සකස් කරනවා. රාත්‍රී කාලයේදී ගාල් කිරීම සිදු කරනවා. නැවත උදේට ආය සත්තු එළියට යවනවා. සත්තු ගිහිල්ලා හොයාගෙන ආහාර ගන්න. ඊට පස්සේ පුතේ ක්‍රමයෙන් අපි කියනවා අඩසියුම් ක්‍රමය නැත්නම් මේකට දිගේලි ක්‍රමය කියලාත් කියනවා. ගවයා පුතේ සතා ලණුවකින් ගැට ගහනවා පුතේ ගහක ගැට ගහලා ඒ ලණුවේ දිග ප්‍රමාණයට සතා ගිහිල්ලා ආහාර ගැනීම සිද්ධ කරනවා. සතාට ජල සැපීමකුත් ඒදී කරනවා. ඒක යම් තාක් දුරට ආරක්ෂාව දෙනවා. සතා සීමිත ප්‍රදේශයක් තුල ඇවිදිමින් තෘණ උලා කෑම සිද්ධ වෙනවා. සියුම් ක්‍රමයේදී පුතේ නැත්නම් අපි කියනවා ඉන්ටෙන්සිව් සිස්ටම් එකේදී නැත්නම් සූක්ෂම ක්‍රමයේදී පූර්ණ කාලීය සත්තු නිවාස තුල ඇති කරන පුතේ ගවයන් නිවාස තුල ඇති කිරීම අපි කියනවා මේකෙදී සතුන්ට ආහාර ජලය ස්වයංක්‍රීය ආහාර සැපයීම ජල සැපයීම ලබා දෙනවා පුතේ. සතුන්ගේ කිරි දෙවීම වැනි කටයුතුත් මේ තුලම යන්ත්‍රානුසාරයෙන් සිදු කරනවා පුතේ. සතුන්ට සනීප ආරක්ෂාව සඳහා වගේම සතුන්ගේ පෝෂණය සම්බන්ධයෙන් මේකෙදි වැඩි සැලකිල්ලක් දක්වනවා දරුවනේ. මේ සඳහා මේ විශේෂයෙන්ම මේ සම්පූර්ණ පූර්ණ කාලීනව ගව නිවාස තුල සතුන් නැති කිරීමේදී සදා උසස් තාක්ෂණික ක්‍රම ශිල්ප භාවිතා කරනවා දරුවනේ. සතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වගේම සතුන්ගේ තත්ත්ව දැන ගැනීම, සතුන්ගේ මදේට පැමිණීම වගේ තත්ත්ව දැන ගැනීම, මේ ඒ වගේම සතුන්ගේ රූමනීය ආම්ලිකතාවය වගේ තත්ත්ව දැනගන්න, ඒ වගේම ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා විශේෂ තාක්ෂණික ක්‍රමවේද සංවේදක සහිත උපාංග භාවිතා කරනවා පුතේ. කුකුළු පාලනයේදීත් එහෙමයි පුතේ. නිදලි ක්‍රමය, අඩසියුම් ක්‍රමය, මේ ඒ වගේම අපි දැන් මේ සියුම් ක්‍රමය නැත්නම් අපි කියනවා විශේෂයෙන්ම මේ ග්‍රාමීයව මේ නිදලි ක්‍රමය යටතේ අර්ධ නාගරිකව මේ අඩසියුම් ක්‍රමයක්, සියුම් ක්‍රමය, සූක්ෂම ක්‍රමය යටතේ නැත්නම් සංවෘත නිවාස, සංවෘත කුකුළු නිවාස තුළ සතුන් නිවාස තුළ ඇති කරනවා. සතුන්ට අවශ්‍ය ජලය, ආහාර, ස්වයංක්‍රීය ආහාර බඳුන්, ජල බඳුන් වලට සැපයීම සිද්ධ වෙනවා දරුවනේ. ඒ වගේම විවිධ උෂ්ණත්වය, ආලෝකය සඳහා ඒ සඳහා සංවේදක මගින් ඒ තොරතුරු පාලනය කිරීම සිද්ධ වෙනවා දරුවනේ. මේ නිවාස තුළ උසස් තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කරන වගේම කිරි දෙවීමේ කටයුතු වගේ දෙනුන්ගේ පුතේ ස්වයංක්‍රීය කිරි දෙවීමේ උපකරණ මගින් සිදු වෙනවා පුතේ. ජංගම කිරි දෙවීමේ උපකරණ වගේම ස්ථාවර කිරි දෙවීමේ උපකරණ යන්ත්‍ර තියෙනවා පුතේ. මේවා තුලින් ඊටාම කාර්යක්ෂමව වගේම සෞඛ්‍ය ආරක්ෂිතව කිරි දවා ගැනීමේ කටයුතු සිදු වෙනවා. ඉතින් මේ ආකාරයට උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතා කරලා සත්ත්ව පාලනය සිදු කිරීම වගේ පුතේ ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ඉහළ නිෂ්පාදනයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. කුකුළු පාලනයේදී මස් සහ බිත්තර සඳහා කුකුළුන් පාලනය කරනවා. විශේෂයෙන්ම ගව පාලනයේදී පුතේ ප්‍රධාන වශයෙන් කිරි නිෂ්පාදනය අරමුණු කරගෙනයි ගව පාලනය සිදු කරන්නේ. ඉතින් මහා පරිමාණ ගොවි පොළවල් වල නම් පුතේ මේ කිරි නිෂ්පාදනය වුණාට පස්සේ සතුන් මස් සඳහා තමයි අනිවාර්යයෙන්ම ව්‍යාපාරයක් වශයෙන් කරනකොට ඒ වගේ මස් සඳහා සතුන් යොදා ගැනීම සිද්ධ වෙනවා. හැබැයි අපේ රටේ කිරි නිෂ්පාදනයේ අරමුණු කරගෙනයි පුතේ කිරි ගොවීන් මේ කිරි හරක් ඇති කිරීම සිදු කරන්නේ ගව පාලනය සිදු වෙන්නේ. ඉතින් අපි මේ ප්‍රශ්නේදී කතා කරන්න බලාපොරොත්තු වෙන දුවලා පුතාලාත් එක්ක විශේෂයෙන්ම සත්ත්ව නිෂ්පාදනයේදී නවීන තාක්ෂණයේ යොදා ගැනීම විස්තර කරන්න යන්නේ පුතේ. අපි යමු ඉදිරියට. හැඳින්වීම සඳහා ලකුණු 20කුත් පුතේ කරුණු 8ක් නම් කිරීමට ලකුණු 3/24යි. කරුණු 8 විස්තර කිරීමට පුතේ ලකුණු දීලා තියෙනවා පුතේ. එතකොට එතෙන්ට කරුණු 8 විස්තර කිරීම සඳහා ලකුණු 56ක් දීලා තියෙනවා පුතේ. ලකුණු 56ක් දීලා තියෙනවා කරුණු 8 විස්තර කිරීමට පුතේ. ලකුණු 56ක් දීලා තියෙනවා. රයිට් කරුණු 8 විස්තර කිරීම සඳහා. හරි. අපි යමු ඉදිරියට. හැඳින්වීමට යනවා පුතේ අපි. හරි බලමු. හරි බලමු. සත්ත්ව නිෂ්පාදනයේදී යොදා ගන්නා නවීන තාක්ෂණය යනුවෙන් අදහස් වන්නේ සත්ත්ව නිෂ්පාදනයේ ගුණාත්මය හා ප්‍රමාණය ඉහළ නැංවීමට, කාර්යක්ෂමතාව වැඩි කිරීමට හා කාර්ය පහසු කිරීමට යොදා ගන්නා නවීන ක්‍රම ශිල්ප වේ. රයිට්. ඉතින් බලමු හැඳින්වීම ගත්තාම සත්ත්ව නිෂ්පාදනයේදී යොදා ගන්නා නවීන තාක්ෂණය යනුවෙන් අදහස් කරන්නේ මේකෙදී අපි බලමු. විශේෂයෙන්ම මේකෙදී සත්ත්ව නිෂ්පාදනයේ ගුණාත්මය හා අපි කලින් කිව්වා වගේ ප්‍රමාණය ඉහළ නැංවීමට අපි කිව්වේ ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව ඉහළ අසන්නක් ලබා ගැනීමට කියලා කිව්වේ ඒකයි.
සත්ත්ව නිෂ්පාදනයේ ගුණාත්මය හා ප්‍රමාණය ඉහළ නැංවීමට. ඒ කියන්නේ ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව ඉහළස්වන්නක් ලබා ගන්න. ඊළඟට පුතේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට. කාර්යක්ෂමතාව වැඩි කිරීමට හා රයිට් කාර්ය පහසු කිරීමට කාර්ය පහසු කිරීමට රයිට් කාර්ය පහසු කිරීමට මොනවද යොදා ගන්නා වැඩ පහසු කරන්න නේද පුතේ වැඩ පහසු කරන්න රයිට් යොදා ගන්නා මොනවද නවීන ක්‍රම ශිල්ප නවීන ක්‍රම ශිල්ප විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒක හැඳින්වීමට යන මොකේදද පුතේ සත්ව නිෂ්පාදනයේදී ගව පාලනය වෙන්න පුළුවන් කුකුළු පාලනය වෙන්න පුළුවන් පුතේ ඈ රයිට් අපි ගොවිපළවල් වල ඇති කරනු ලබන සතුන් ගොවිපළ සතුන් කියලා කියන්නේ පුතේ ගවයන් ඇති කරනවා ගොවිපළ වල කුකුලන් ඇති කරනවා එළුවන් ඇති කරනවා පුතේ ඌරන් බැටළුවන් හාවන් පාත්තේන් වගේ සතුන් ඇති කරනවා පුතේ විශේෂයෙන්ම කිරි නිෂ්පාදනය සහ මස් නිෂ්පාදනය ආරමුණු කොටගෙන තමයි පුතේ මේ ගොවිපළ ආශ්‍රිතව ඇති කරන සතුන් තමයි අපි ගොවිපළ සතුන් කියලා කියන්නේ. එතකොට පුතේ එහෙනම් බලන්න හැඳින්වීමට මේ සත්ත්ව නිෂ්පාදනයේදී යොදා ගන්නා නවීන තාක්ෂණය යනුවෙන් අදහස් වන්නේ අන්න බලන්න. සත්ත්ව නිෂ්පාදනයේදී යොදා ගන්නා නවීන තාක්ෂණය යනුවෙන් අදහස් වෙන්නේ සත්ත්ව නිෂ්පාදනයේ ගුණාත්මය ක්වොලිටි එක නිෂ්පාදනයේ ක්වොලිටි එක ඒ කියන්නේ සත්ත්ව නිෂ්පාදනයේ ගුණාත්මය හා ප්‍රමාණය ක්වොන්ටිටි එක නිෂ්පාදනයේ ප්‍රමාණය ලැබෙන ක්වොන්ටිටි එක ප්‍රමාණය ඉහළ නැංවීමට වගේම පුතේ මේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම හා කාර්ය පහසු කරගන්න වැඩ පහසු කර ගැනීම සඳහා යොදා ගන්නා මොනවද නවීන ශිල්ප ක්‍රම යොදා ගන්නා කවුද නවීන ශිල්ප ක්‍රමයි පුතේ රයිට් අපි ඉදිරියට සත්ත්ව නිවාස ආශ්‍රිතව මේ යොදාගෙන තියෙන තාක්ෂණය මොකක්ද කියලා බලමු පුතේ අපි පරිසර සාධක සතුන්ට සුව පහසු පරාසවලට ලබා දීම මගින් ආතති අවම කරන්න පුළුවන් මොනවද පුතේ පරිසර සාධක සතුන්ට සුව පහසු පරාසවලට සතුන්ට සුව පහසු පරාසවලට පරිසර සාධක ලබා දීම මගින් ආතති අවම කරන්න පුළුවන් සතුන්ට ඇති වෙන ටෙන්ෂන් එක ආතතිය අවම කරන්න පුළුවන් ඒගොල්ලන්ට අවශ්‍ය පරිසර සාධක සුව පහසු විදියට ප්‍රශස්ත මට්ටමට ලබා දීම පරිසර සාධක සතුන්ට ඒගොල්ලන්ට සුව පහසු රේන්ජ් එකට ඒගොල්ලන්ට ගැළපෙන සුදුසු සුව පහසු පරාසයකට පරිසර සාධක ලබා දීම මගින් පුතේ ආතති අවම කරන්න පුළුවන්. එහෙනම් මොනවද මේකෙදි? සංවෘත නිවාස තුල උෂ්ණත්වය, ආලෝකය, ආර්ද්‍රතාවය ආදී පරිසර සාධක පාලනය සඳහා අදාළ පරාසයන්ට අදාළ සංවේදක යොදා ගනිමින් ස්වයංක්‍රීයව පාලනය කරන්න පුළුවන්. විශේෂයෙන් මේ සංවෘත කුකුළු නිවාස තුල ආලෝකය පාලනය කරන උෂ්ණත්ව පාලනය කිරීම සඳහා අපි දන්නවා ශීත ප්‍රදේශවල නම් හීටර් සහිත මේ උෂ්ණත්වය පාලනය කිරීම සඳහා උපකරණ ආලෝකය පාලනය කිරීම සඳහා ඒ උපකරණ විශේෂයෙන්ම මෙන්න මේ පරිසර සාධක පාලනය සඳහා අදාළ පරාසයන්ට අදාළ සංවේදක යොදා ගනිමින් ස්වයංක්‍රීයව මේවා පාලනය කිරීම සිදු වෙනවා පුතේ විශේෂයෙන්ම කුකුළු නිවාසවල සංවෘත කුකුළු නිවාස සහ ගව නිවාසවලදී කුකුළු නිවාසවල විශේෂයෙන්ම මේවා භාවිතා වෙනවා ස්වයංක්‍රීය ආහාර හා ජල බඳුන් යොදා ගන්නවා ජලය ආහාර අපත යාම වැළැක්වීම සිදු වෙනවා ඒකේ සතුන්ගේ කායික ක්‍රියාවන් ප්‍රශස්තව සිදුවීම නිසා උසස් නිෂ්පාදනයක් ලබා ගන්න පුළුවන් පාරිසරික සාධක ප්‍රශස්ත පරාසවල කෘතිබව පාලනය කිරීම නිසා උසස් නිෂ්පාදනයක් ලැබෙනවා සතුන්ගේ කායික ක්‍රියාවන් ප්‍රශස්තව සිදු වෙනවා මේ පරිසර තත්ත්ව නියමිත පරාසවලට අරන් ආවට පස්සේ ඒක නිසා උසස් නිෂ්පාදනයක් මේ සතුන්ගෙන් ලබා ගන්න පුළුවන්. ඒ පාරිසරික සාධක ප්‍රශස්ත පරාසවල අපි කෘතිමව පාලනය කිරීම නිසා පුතේ උසස් නිෂ්පාදනයක් ලබා දෙනවා. රයිට්. ඇතුළත තියෙන වාතය ඉවත් කරන්න අපි විශේෂයෙන්ම අර සර්කියුලේෂන් and exhaust fan දාලා තියෙනවා දරුවනේ. රයිට්.
ඒ ආලෝකය ලබා ගැනීම සඳහා විදුලි ආලෝකය ලබා දීලා තියෙනවා ප්‍රශස්ත ආලෝකය ලබා ගන්න. ශීත ප්‍රදේශවල නම් උණුසුම ඇති කරන්න හීටර්ස්, උෂ්ණ ප්‍රදේශවල නම් ඒට අවශ්‍ය මේ පහසුකම් රයිට්. ඒ විදිහට සකස් කරලා තියෙනවා. මේ බලන්න. නිවාස තුල ආලෝකයේ කාල සීමාව වැඩි කිරීම මගින් කිකිලියන්ගේ බිත්තර නිෂ්පාදනය වැඩි වීම. ආලෝකයේ පවතින කාල සීමාව ලයිට් ඩියුරේෂන් එක බලන්නකෝ. බලන්නකෝ. නිවාස තුල ආලෝකයේ කාල සීමාව වැඩි කිරීම මගින් කිකිලියන්ගේ බිත්තර නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්. බලන්නකෝ. පරිසර ආලෝකයේ අඩු වෙන විටදී කෘත්‍රිමව ආලෝකය ලබා දීමට සහ තීව්‍රතාවය පාලනය කිරීමට ස්වයංක්‍රීයව පාලන පද්ධති යොදා ගන්න පුළුවන් සංවේදක මගින් ක්‍රියාත්මක වෙන. ඒ වගේම ආහාර සැපීම ආශ්‍රිතව ගත්තහම ආහාර සහ ජලයේ ස්වයංක්‍රීයව සැපීම මගින් සතුන්ට ක්‍රමවත්ව හා අවශ්‍යතාවයට පරිදි සැපියට හැකිවීම ඒ මගින් ආහාර නාස්තිය අවම වෙනවා. තවද ජලය අතුරුණු මත ඉහිරීම අවම වෙනවා. බලන්නකෝ ආහාර හා ජලය සැපීමේදී ආහාර ඉවරනකොට ස්වයංක්‍රීයව ආහාර බඳුන් වලට ආහාර ලැබෙන්නත් ජලය ඉවර වෙනකොට ස්වයංක්‍රීයව ජලය ඒ බඳුන් තුලට එකතු වීමටත් සකස් කරලා තියෙනවා පුතේ. ඒක නිසා ආහාර සැපීම ආශ්‍රිතව ආහාර සහ ජලය ස්වයංක්‍රීයව සැපීම මගින් පුතේ සතුන්ට ක්‍රමවත්ව වගේම අවශ්‍යතාවයේ පරිදි සැපීමට හැකි වෙනවා වගේම ඒ මගින් ආහාර නාස්ති වීමත් අවම වෙනවා පුතේ. ඉතින් ඒ වගේම ජලය අතුරුණුව මත ඉහිරීමද අවම වෙනවා. බිම අතුරුණුව මත ජලය ඉහිරීමත් එකෙන් අවම වෙනවා දරුවනි. සත්වාහාර නිෂ්පාදනයේදී ඒවායේ භෞතික ස්වභාවය කැට, පෙති ආදී ලෙස සැකසීමෙන් ආහාර අපතේ යාම අවම වෙනවා. ආහාර සැකසීම සඳහා යාන්ත්‍රීකරණ යොදා ගැනීම නිසා ආහාර අපතේ යාම අඩුවීම සතුන්ගේ ආහාර රුචිකත්වයේද වැඩිවීම නිසා ආහාර භාවිතයේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. බලන්නකො සත්ආහාර නිෂ්පාදනය කරනකොට ඒ ආහාරවල භෞතික ස්වභාවය, බාහිර ස්වභාවය කැට විදියටද පෙති ආදී ලෙස සකස් කිරීම නිසා ආහාර අපතේ යාම අවම වෙනවා. මේ ආහාර සැකසීම සඳහා පුතේ සත්වාහාර සැකසීම සඳහා යාන්ත්‍රීකරණය යොදා ගැනීම නිසා මේ ආහාර අපතේ යාම අඩු වෙනවා වගේම සතුන්ගේ ආහාර රුචිකත්වයක් වැඩිවීම මගින් පුතේ මොකද වෙන්නේ? ආහාර භාවිතයේ කාර්යක්ෂමතාවයත් වැඩිවීම සිද්ධ වෙනවා පුතේ පැහැදිලිව. 3. සතුන්ගේ විවිධ වර්ධන අවධිවලට ගැලපෙන පරිදි ආහාරවල පෝෂක සංඝටක තුලනය කර ආහාර සලාක නිෂ්පාදනය කර ලබා දීමට හැකි වෙනවා. මේ නිසා සතුන්ගේ වර්ධනය ඒ වගේම ක්‍රියාකාරකම් මනවින් සිදුවීම නිසා ඉහළ නිෂ්පාදනයක් ලබාගත හැකි වීම තවද ඌනතා රෝග තත්ත්ව ඇති වෙන්නේත් නැහැ පුතේ. බලන්නකෝ සතුන්ට විවිධ වර්ධන අවධිවලට සතුන්ගේ ගැළපෙන ඒ වර්ධන අවධිවලට ගැළපෙන විදියට ආහාරවල පෝෂක සංඝටක තුලනය කරලා පුතේ ආහාර සලාක නිෂ්පාදනය කරලා ලබා දෙන්න පුළුවන් මේ උසස් තාක්ෂණීය භාවිතා කරලා. එතකොට මේ නිසා සතුන්ගේ වර්ධනයේ වගේම ක්‍රියාකාරකම් සතුන්ගේ මනවින් සිදුවීම නිසා ඒ සතුන්ගෙන් ඉහළ නිෂ්පාදනයක් ලබා ගැනීමට හැකි වෙනවා පුතේ. ඒ වගේම සතුන්ට ඌනතා රෝග තත්ත්ව ඇති නොවීමත් එමගින් සිදු වෙනවා අපිට කියන්න පුළුවන්. ඌනතා රෝග ඇති වෙන්නෙත් නැහැ සතුන්ට. 4. මේ උසස් තාක්ෂණ ක්‍රම භාවිතයෙන් ආහාර නිපදවීම නිසා පිරිසුදු ආහාර ලබා ගන්න පුළුවන්. මේ නිසා සතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු වීම නිසා ඔවුන්ගෙන් ලබාගත හැකි නිෂ්පාදනවල ගුණාත්මක බවත් ඉහළ යාම සිද්ධ වෙනවා. උසස් තාක්ෂණික ක්‍රම භාවිතා කළා මේ යන්ත්‍රානුසාරයෙන් මේ ආහාර නිපදවීම නිසා පිරිසිදුව ආහාර ලබා ගන්න පුළුවන්. මොකද උසස් තාක්ෂණික ක්‍රමයි භාවිතා කරලා තියෙන්නේ. ඒ නිසා සතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත භවයකින් තහවුරු වෙනවා. ඒ නිසා ඒගොල්ලන්ගෙන් ලබා ගන්න පුළුවන් නිෂ්පාදනයේ ක්වොලිටි එක ගුණාත්මක භාවය ඉහළ යාමත් එමගින් සිදු වෙනවා දුවේ පුතේ. සත්ව නිෂ්පාදන ආශ්‍රිතව බලමු. සත්ව නිෂ්පාදන ආශ්‍රිතව බලමු දැන්. 1. ස්වයංක්‍රීය කිරිදෙවීමේ යන්ත්‍ර භාවිතයෙන් වැඩි කිරි අස්වැන්නක් කෙටි කාලයකදී පිරිසුදුව ලබා ගන්න පුළුවන්. ස්වයංක්‍රීය කිරිදෙවීමේ යන්ත්‍ර භාවිතයෙන් කිරිදෙවීම නිසා එම සතුන්ට සිදුවන අපහසුතා අවම වෙනවා පුතේ. දැන් විශේෂයෙන්ම මේ උසස් තාක්ෂණීය භාවිතා කළා
ගව නිවාස තුල පුතේ මේ සංයුක්ත කිරි දෙවන යන්ත්‍ර තියෙනවා එකවර දෙනුන් විශාල සංඛ්‍යාවකගේ කිරි දුවා ගන්න පුළුවන් යන්ත්‍රානුසාරයෙන් බොහොම සෞඛ්‍ය ආරක්ෂිතව පුතේ සතුන්ට කිසිදු අපහසුකින් තොරව මේ යන්ත්‍ර මගින් කිරි දෙවීමේ යන්ත්‍ර මගින් කිරි දෙවා ගැනීමට අවස්ථාව තියෙනවා පුතේ. ඉතින් මේ වාගේ ජංගම කිරි දෙවීමේ යන්ත්‍රات තියෙනවා තැනින් තැනට අරන් ගිහිල්ලා එකවර එක සතෙකුගේ හෝ දෙන්නෙකුගේ කිරි දෙවා ගන්න පුළුවන් ජංගම කිරි දෙවීමේ යන්ත්‍රات දැන් තියෙනවා පුතේ. ඒ වගේම මේ කිරි ගව ගාලේ කිරි දෙවීම සිද්ධ කරන මිල්කින් පාලර් එකක් සහිත මේ විශාල ගොවිපළවල් වල මේ කිරි දෙවීමේ යන්ත්‍ර සිදු වෙනවා පුතේ. එකවර දෙනුම් විශාල සංඛ්‍යාවකගේ කිරි දුවා ගැනීම සඳහා මේ අපිට ස්වයංක්‍රීය කිරි දෙවීමේ යන්ත්‍ර මේ භාවිතා කරන්න පුළුවන්. එනම් සත්ත්ව නිෂ්පාදන ආශ්‍රිතව කතා කරද්දී පුතේ මේ භාවිතය ස්වයංක්‍රීය කිරි දෙවීමේ යන්ත්‍ර භාවිතයෙන් පුතේ වැඩි කිරි අස්වැන්නක් කෙටි කාලයකදී පිරිසුදුව ලබා ගන්න පුළුවන් වෙනවා පුතේ. ඉතින් මේ ස්වයංක්‍රීය කිරි දෙවීමේ යන්ත්‍ර භාවිතයෙන් කිරි දෙවීම නිසා පුතේ සතුන්ට සිදුවන අපහසුතාත් අඩු වෙනවා. අවම වෙනවා. ඒ වගේම බලමු යාන්ත්‍රීකරණය මගින් මස් සැකසීමේ ක්‍රියාවලිය සිදු කිරීම නිසා කාර්යක්ෂම හා නියමිත ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයක් ලැබීම. මේ නිසා සත්ත්ව නිෂ්පාදනවල ගුණාත්මක බව හා සෞඛ්‍ය ආරක්ෂිත බව වැඩිවීම නිසා වෙළඳපොළ වටිනාකම හා ඉල්ලුම ඉහළ යාම. මේ මස් නිෂ්පාදනය ගත්තාම බොයිලර් කුකුල් මස් නිෂ්පාදනය වගේ දේවල් උදාහරණ ගත්තාම මේ යාන්ත්‍රීකරණය මගින් තමයි මේ මස් සැකසීමේ ක්‍රියාවලිය සම්පූර්ණම සිද්ධ වෙන්නේ පුතේ. ඒක නිසා මේවායේ කාර්යක්ෂමතාවය වගේම නියමිත ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයක් ලැබෙනවා. මේ නිසා සත්ත්ව නිෂ්පාදනවල ගුණාත්මක භාවයේ වගේම සෞඛ්‍ය ආරක්ෂිත භාවයේ වැඩිවීම තත්ත්ව කළමනාකරණ පද්ධති අනුගමනය කරනවා මේ වගේ HACCP, GMP, GHP වගේ. ඉතින් මෙන්න මේ තත්ත්ව කළමනාකරණ පද්ධතිත් අනුගමනය වෙනවා මේ වගේ. මේ නිසා සත්ත්ව නිෂ්පාදනවල යන්ත්‍රානුසාරයෙන් කරන්න පුතේ මේවා යාන්ත්‍රීකරණේ භාවිතා වෙනවා. මේ නිෂ්පාදනවල ගුණාත්මක භාවය වගේම සෞඛ්‍ය ආරක්ෂිත භාවය වැඩි වීම නිසා පුතේ වෙළඳපොළ වටිනාකම හා ඉල්ලීම ඉහළ යාම සිද්ධ වෙනවා. වෙළඳපොළ වටිනාකම වගේම ඉල්ලුම ඉහළ යාම සිදු වෙනවා. ප්‍රජනක කාර්යක්ෂමතාවය නැංවීම ආශ්‍රිතව සතුන්ගේ පුතේ විශේෂයෙන්ම කෘත්‍රිම සිංචනය මගින් උසස් ලක්ෂණ සහිත පැටවුන් බිහි කිරීම නිසා ඉහළ නිෂ්පාදනයක් ලබා ගන්න පුළුවන්. ඉහළ නිෂ්පාදනය නිසා වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන්. ඉතින් කෘත්‍රිම සිංචනය අපිට මේ සිලබස් එකේ නැහැ. මේ ටික නිකන් අපි මතක් කිරීමක් විතරක් කරනවා. විශේෂයෙන්ම මද සමායෝජනයේ කෘත්‍රිම සිංචනයේ මේ මද චක්‍රයේ කියන කොටස් ඉවත් කරලා තියෙන පුතේ ප්‍රජනක කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ක්‍රම විදිහට ලිංග නිර්ණය කියන කොටස් ඉවත් කරලා තියෙන පුතේ අපි මේ සත්ව නිෂ්පාදන පාඩමේ නිසා මේ ටික අපි කියනවා විතරයි විස්තරාත්මකව කතා කරන්නේ නැහැ ගැන අපි. ඒ වගේම මද සමායෝජනයේ මගින් අපිට මද සමායෝජනයේ මගින් එකවර පැටවුන් රැලක් ලබා ගැනීමට හැකියාව වෙනවා. මේ මගින් ගොවිපළේ නිෂ්පාදනය ඉහළ යාම සිද්ධ වෙනවා. ඒ වගේම ලිංග නිර්ණය මගින් ගැහැණු ගව පැටවුන් බිහි කර ගැනීම තුළින් පුතේ කිරි නිෂ්පාදනය අපිට වැඩි කරගන්න පුළුවන්. එමෙන්ම පුං සතුන් ඇති කිරීමට අමතර වියදමක් දැරීමට අවශ්‍ය නොවන නිසා මුදල් අපතේ යන්නේ මේ ලිංග නිර්ණය කියන්නේ පුතේ අපිට පුළුවන් විශේෂයෙන්ම වැඩි හැකියාවක් තියෙනවා අපිට විශේෂයෙන්ම ගව පාලනයේදී ගැහැණු සතුන් ලබා ගැනීමයි පුතේ වැදගත් වෙන්නේ. මේ ලිංග නිර්ණය මගින් අපිට පුළුවන් විශේෂයෙන්ම ලිංග නිර්ණය කරන ලද ශුක්‍රාණු භාවිතා කරලා කෘත්‍රිම සිංචනය කිරීමෙන් අපිට වැඩි අවස්ථාවක් තියෙනවා අපිට අවශ්‍ය ගැහැණු පැටවක ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ලිංග නිර්ණය කියන කොටසත් සිලබස් එකෙන් අයින් කරලා තියෙන. ඒ නිසා අපි එක මෙතනදී හැඳින්වීම ඔය කිව්වා විතරයි වැඩි හැඳින්වීමක් කතා කරන්නේ නැහැ. ඒක අවශ්‍ය නැහැ. එනම් මතක තියාගන්න ලිංග නිර්ණය මගින් ගැහැණු පැටවුන් බිහි කර ගැනීම තුළින් කිරි නිෂ්පාදනය වැඩි කරගන්න පුළුවන්. ඒකෙන් පුං සතුන් නැත්නම් පිරිමි සතුන් ඇති කිරීමට අමතර වේදමක් දැරීමට අවශ්‍ය නොවන නිසා මුදල් අපතේ යාමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට රේඩියෝ සම්ප්‍රේෂක මගින් මදයට පැමිණ ඇති සතුන් හඳුනා ගන්න පුළුවන් පුතේ. ඒක නිසා කෘත්‍රිම සිංචනයේ වඩාත් ඵලදායී වන අතර කාලයේ මුදල් හා ශ්‍රමය ඉතිරි කරගන්න පුළුවන්. රයිට්? අපිට රේඩියෝ සම්ප්‍රේෂක සවි කරන්න පුළුවන් පුතේ වලිගයට ඉහළින් අපිට රඳවපුවහම සතුන් අර අනිත් සතුන්ගේ පිට උඩ නගිනකොට මේක ක්‍රියාත්මක වීමෙන් අපිට මේ සතුන් මදයට ඇවිල්ලා කියන එක අඳුර ගන්න පුළුවන්. ඒ අමුට මදයට පැමිණි සතුන්ගේ නියමිත කාලයේදී අපිට පුළුවන් මේ කෘත්‍රිම සිංචන වඩාත් ඵලදායී විදිහට යොදා ගන්න පුළුවන් ඒ කාලයේදී. ඒතකොට මේ සඳහා මුදල් ශ්‍රමය ඉතිරි කරගන්න පුළුවන්. වෙනත් කාලවල මේ දේවල් කිරීමෙන් පළක් වෙන්නේ නැහැ. මද ඒ කාලයේදී නියමිත කාලයේදී තමයි මේ කටයුතු සිදු කරන්න ඕනේ. මේ බලන්න RFID මගින් සතුන්ගේ විවිධ හැසිරීම් හඳුනා ගන්න පුළුවන් පුතේ. රයිට්? එතකොට RFID ක්‍රමයේ මගින් විශාල සතුන් ප්‍රමාණයක් එකවර පාලනය කිරීම, තොරතුරු පවත්වා ගැනීම ආදී පහසුකම් රාශියක් ලැබෙන නිසා ගොවිපළ සතුන් නඩත්තුව පහසු වෙනවා. පස්වෙනි.
සත්ව සනීප ආරක්ෂාව සැකසීම සම්බන්ධයෙන් ගත්තාම පුතේ ස්වයංක්‍රීය බුරුසු මගින් සතුන්ගේ රුධිර සංසරණය උද්දීපනය කිරීම. ඉතින් මෙමගින් සම පිරිසුදු වීම වගේම පරපෝෂිතයන් ඉවත් වීම මගින් සතුන්ගේ කාර්යක්ෂමතාව ඉහළ. ඔබ දැකලා ඇති ගවයන් මේ අර බුරුසු මගින් සතුන්ගේ පිරිමැදීම සිදු කරනවා. බුරුසු මගින් විශාල බුරුසු මගින් පිරිමැදීම සිදු කරනවා පුතේ. සත්ව සනීප ආරක්ෂාව සැපීම සම්බන්ධයෙන් ස්වයංක්‍රීය බුරුසු මගින් සතුන්ගේ පිරිමැදීම සිද්ධ වෙනවා පුතේ. එතකොට සතුන්ගේ රුධිර සංසරණය උද්දීපනය කරනවා. ඒ වගේම මේ සම පිරිසුදු වීම වගේම අර පරපෝෂිතයන් ඉවත් වීමත් සිද්ධ වීම මගින් සතුන්ගේ කාර්යක්ෂමතාවය ලැබෙනවා. සතුන්ගේ කාර්යක්ෂමතාවයක් සතුන්ට ලැබෙනවා පුතේ. ඊළඟට ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල මගින් සතුන් නිරෝගීව තබා ගන්න පුළුවන් පුතේ. තොරතුරු එක්රැස් කර තබා ගැනීම හා ඒ අනුව සතුන්ට අවශ්‍ය ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය නියමිත අයුරින් ඉටු කිරීම මගින් පුතේ ගොවිපළ කාර්යක්ෂමතාවය ඉහළ යනවා. රයිට් බලන්න. ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල මගින් සතුන් නිරෝගීව පවත්වා ගන්න පුළුවන් විශේෂම වැදගත් ඒක. තොරතුරු රැස් කරලා තියා ගන්නවානේ. ඒ ගැනීම හා ඒ අනුව සතුන්ට අවශ්‍ය ඒ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය නියමිත අයුරින් සතුන් වෙනුවෙන් ඉටු කිරීම මගින් ගොවිපළ කාර්යක්ෂමතාවය ඉහළ යනවා. ඒකත් ඊටාම වැදගත්. බොහෝ කටයුතු යාන්ත්‍රීකරණය කර ඇති නිසා ශ්‍රමය සපයා ගැනීමේ ගැටලු ඇති වෙන්නේ. මේ නවීන තාක්ෂණය සමග යාන්ත්‍රීකරණය යොදා ගැනීම නිසා ශ්‍රමය අඩුවීමෙන් පුතේ කාර්යක්ෂමව නිෂ්පාදන කරන්න පුළුවන්. දැන් අර සතුන්ට ආහාර දාන්න ඕනේ, ස්වයංක්‍රීයව ආහාර ජලය බඳුන් සපයනවා, අර පිරිසුදු කිරීමේ කටයුතු වගේ දේවල් ස්වයංක්‍රීයව කිරිදෙවීමේ කටයුතු ස්වයංක්‍රීයව සිදු වෙනවා පුතේ. මේ නිසා විශේෂයෙන්ම මේ බොහෝ ගොවිපළ කටයුතු මේ යාන්ත්‍රීකරණය වීම නිසා පුතේ ශ්‍රමය සපයා ගැනීමේ ගැටලුවක් ඇති වෙන්නේ. මේ දේවල් සිදු කර ගන්න පුළුවන් යන්ත්‍ර මගින්. එතකොට මේ නවීන තාක්ෂණයත් එක්ක යාන්ත්‍රීකරණය යොදා ගැනීම නිසා පුතේ ශ්‍රමය අඩුවීමෙන් කාර්යක්ෂමව නිෂ්පාදන ඇති කරන්න හැකියාව ලැබෙනවා. හොඳයි දිය පුතේ, අපි දුවල පුතාලත් එක්ක මේ ආකාරයට සාර්ථකව කතා කරලා අවසන් කරේ දරුවනේ 2019 උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ ප්‍රශ්න පත්‍රයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ රචනා ප්‍රශ්න පත්‍රයේ B කොටසේ පළවෙනි රචනා ප්‍රශ්නය සහ දෙවනි රචනා ප්‍රශ්නය දුවල පුතාලත් එක්ක අපි සාර්ථකව සාකච්ඡා කරලා අවසන් කරා පුතේ. මේ වෙනකොට අපි මේ කොටසෙන් අපි දුවල පුතාලත් එක්ක කතා කරේ දෙවනි රචනා ප්‍රශ්නේ නැත්නම් හයවෙනි රචනා ප්‍රශ්නේ. දැන් අර විවගත රචනා ප්‍රශ්න 4 ඉවරනකොට රචනා ප්‍රශ්න පත්‍රයේ B කොටස ඊළඟට පටන් ගන්න ප්‍රශ්න 5 6 කියලා. ඉතින් පස්වෙනි ප්‍රශ්නේ කතා කරලා අවසන් මේ කොටසේදී අපි දෙවනි කොටසෙන් අපි හයවන රචනා ප්‍රශ්නයට දෙවන රචනා ප්‍රශ්නේ A කොටස B කොටස සහ C කොටස කියන කොටස් තුනම දුවල පුතාලත් එක්ක සාර්ථකව සාකච්ඡා කරලා අවසන් කරලා තියෙන දුවේ පුතේ. අපි බලාපොරොත්තු වෙන දුවල පුතාලත් එක්ක 2019 උසස් පෙළ නව නිර්දේශය යටතේ පැවැත්වුණු පළවන විභාගයෙන් දෙවන ප්‍රශ්න පත්‍රය කියන රචනා ප්‍රශ්න පත්‍රයේ B කොටස රචනා තුන්වන රචනා ප්‍රශ්නයත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන දුවල පුතාලත් එක්ක මීළඟ කොටසේ මේ ආකාරයට සියලුම රචනා ප්‍රශ්න දුවල පුතාලත් එක්ක අතිසාර්ථකව සාකච්ඡා කරලා අවසන් කළා. දුවල පුතාලට මනා අවබෝධයක් ලබා දීම මේ ප්‍රශ්න පත්‍ර පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දීම තුළින් ඔබට ඒක උත්තේජනයක් වෙනවා වැඩිපුර උසස් පෙළ විභාගයේ සඳහා සූදානම් වෙන දුවල පුතාලට මේ වැඩිපුර බහුවර්ණ ප්‍රශ්න පත්‍ර, වැඩිපුර රචනා ප්‍රශ්න පත්‍ර සහ ව්‍යුහගත ප්‍රශ්න පත්‍ර වැඩිපුර කරලා අපි විභාගයේ සඳහා නම් සූදානම් වෙන පුතේ වැඩිපුර ප්‍රශ්න පත්‍ර කරන්න ඕනේ. ඒ අනුව ඔබට ඉහළ ප්‍රතිඵලයකට යන්න අවස්ථාව ලැබෙනවා දුවේ පුතේ. හොඳයි, එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙන් දුවල පුතාලත් එක්ක ඊළඟ කොටසෙන් හමු වෙනවා දුවේ පුතේ.